හරි. ඔයාලා ළමයි මේ කනෙක්ෂන් එක හරියට හදාගන්න හොඳේ. කනෙක්ෂන් එක හරියට හදාගන්න. ඊට පස්සේ හරි. මාවත් ග්‍රීන් ස්ක්‍රීන් කියලා අයින් වෙයිද දන්නේ. මම මේ කනෙක්ෂන් අවුල් නම් කැමරාව අයින් කරගන්නම්. හරි අපි අන්තිමටම නතර කළේ ටියුට් එකේ හරි අපි මෙන්න මේ කොටසෙන් නේද ඉවර කරේ ළමයි සාම්ප්‍රදායික දත්ත සැකසීමේ ක්‍රමවේදයේ පවත්නා දුර්වලතා පහත අයුරින් සාරාංශ කර දැක්වීමට පුළුවන් කියන කොටසෙන් නේද කවුරුහරි කෙනෙක් ටක් ගාලා මෙසේජ් එකක් දාන්න. පන්ති හිටපු කෙනෙක්. කොහොනේ? මේ මං අහන්නේ මෙතනින්ද අපි නවත්වුවේ කියලා. අද බිග් ඩේටා කරන්න තියෙන්නේ. අන්න හරි. රයිට් එහෙම කියන්න. big data හරි පළවෙනි පාඩමේ පස්වෙනි මාතෘකාව තමයි අද තියෙන්නේ මෙතන නැවතුනේ රයිට් මෙතන මට ඕක මගේ මතක තිබ්බේ 90 කියලා හරි අපි එහෙනම් මේ පොඩ්ඩක් මතක් කරගමු ගිය සතියේ කතා කරපු ටික. අපි දැන් ගිය සතියේ ළමයි දැන් දත්ත වර්ගීකරණය කියන කොටසේදී අපි ඉගෙන ගත්ත ප්‍රමාණාත්මක දත්ත කියන්නේ මොනවද? ගුණාත්මක දත්ත කියන්නේ මොනවද කියලා. එතකොට දැන් ගුණයක් කියන්න පුළුවන් නම් යම්කිසි ගුණයක් කියන්න පුළුවන් දත්තයක් නම් අපි දන්නවා ඒක මොකක්ද? එතකොට යම්කිසි දෙයක් ප්‍රමාණාත්මකව කියන්න පුළුවන් නම් ඒකත් මොකක්ද? ඔතනදී ඔයාලට මම කිව්වා ප්‍රමාණාත්මක දත්ත නැවත කොටස් දෙකකට බෙදෙනවා අපි. අඛණ්ඩ දත්ත අඛණ්ඩ දත්ත කියලා. ඒ කියන්නේ අඛණ්ඩව ගමන් කරන දත්ත. ඊට පස්සේ ළමයි අපි කතා කරා දැන් ඔක අපි ඉංග්‍රීසියෙන් කියනවා නම් ඉන්ටිජර් සහ ප්ලොට් කියලා කියන්නේ. ඒ කියන්නේ දශම සහිත සංඛ්‍යා සහ දශම නැති පූර්ණ සංඛ්‍යා. හරිද? එතකොට දැන් අඛණ්ඩ සංඛ්‍යාවක් කිව්වහම ඒක දශම සහිතව යනවා දිගටම. ඒතර පූර්ණ සංඛ්‍යාවක් කිව්වහම මේක 45 50. ඒක එතනින් ඉවරයි. එතකොට අපි කිව්වා දැන් අපේ උස අපිට පූර්ණ සංඛ්‍යාවකින් කියන්න බෑ. අපිට ගොඩක් වෙලාවට අපේ දැන් බර නම් කියන්න පුළුවන් කිලෝ 45 65 කියලා. දශම ස්ථානවම අපි ඕක කියන්නේ යන්නේ නෑනේ. එතකොට මේ ප්‍රමාණාත්මකවලදී ඔය කොටස් දෙකත් ඉගෙන ගත්තා. ඊගාවට ගුණාත්මක දත්තත් හරි. තොරතුරු පිළිබඳ අර්ථකථනය. නැත්තම් තොරතුරු කියන්නේ මොනවද? ඩෙෆිනේෂන් එක ඉගෙන ගත්ත තොරතුරු වල. තොරතුරක් කියන්නේ දත්ත ප්‍රොසෙස් කරලා නිර්මාණය කරගන්න දෙයකටනේ. රයිට්. ඒකක් කතා කරලා අපි මෙතනදී ඉගෙන ගත්තා කොහොමද දත්ත ක්‍රියාවලියකට ලක් වෙලා තොරතුරක් බවට පත් වෙන්නේ. ඒත් දත්තයක් තොරතුරක් බවට පත් වීමේ ක්‍රියාවලියක් දන්නවා. ඊට පස්සේ අපි වැඩිපුර ඉගෙන ගත්තේ ළමයි මේ වටිනා තොරතුරු වල ගති ලක්ෂණ කියන පාඩම. වටිනා තොරතුරු. ඒ කියන්නේ යම්කිසි තොරතුරක් ළමයි වටිනවා නම්. හරිද? ඒ වටින්නේ මොකක් නිසාද? ඒතර ඔයාලට මම කිව්වා දැන් තොරතුරක් කිව්වහම ළමයි ඒ තොරතුරු අපිට විවිධ විදිහට අර්ථකථනය කරන්න පුළුවන් නේ. දැන් තොරතුරක් කියන්නේ පත්තරයක් තොරතුරක්නේ. නිවුස් කියන්නේ තොරතුරක්නේ. ඔයා අහන සින්දුවක්, ෆිල්ම් එකක්, කන කෑම එකක් වුණත් තොරතුරක්. නමුත් අර වර්තමානයේ තුල තොරතුරු කියලා අපි දකින්නේ නිවුස් එකක්, පත්තරේ යන දෙයක්, කවුරු හරි කියන දෙයක්. හරි. නමුත් අර තොරතුරු කියලා කිව්වහම ළමයි ඒකට උදාහරණ ගත්තාම අපිට ඕනි තරම් උදාහරණයකට ගන්න පුළුවන්. තොරතුරු කියන්නේ මොනවද කියන එකට. හරි. හරි මේ පැත්තේ මැසේජ් බලන්න ඉපැ දෙපැත්තෙන් එතකොට තොරතුරුක කාලීන වටිනාකම අපි මේ the golden rule of information කියන එකත් කතා කරානේ කාලයත් සමග තොරතුරක වටිනාකම අඩු වෙන්නේ කොහොමද කාලයට ආසන්න අවස්ථාවේදී තොරතුරක වටිනාකම වැඩි වෙන්නේ කොහොමද
කෙනා එක එක ඇඩ් වෙනවා අප්පා මේ ඒගොල්ලන්ගේ නමක්වත් දන්නේ නැහැ. ඉතින් ඔය ඇඩ් කරගෙන තමයි අහන්න වෙන්නේ. නවාස් උගන්නන්න වෙන්නේ නැහැ ඉතින්. හරි. දැන් ඇඩ් උනේ කවුද? නවාෂ නේද? නවාෂ මට දාන්නවද WhatsApp message එකක්? ඇඩ් වෙච්ච එක මං ගියාද? ඉන්නවා. නවාෂ එහෙම නමක් නෑ මගේ අතේ. ඔයා දීලා තියෙනවා නම් නමක් මට WhatsApp නම්බරේ message එකක් දාන්න. නවාෂ. හරි. එතකන් මේ මං waiting room එකේ තියන්නේ. හරිලා. හරි ඔයගොල්ලෝ දැන් ඉන්න ඇත්ත ඒකට මේක තේරුම් ගන්න ඈ. ඔයාලා දීලා තියෙන නමින්ම ලොග් වෙන්න. එතකොට ඒ නම ඒ වෙලාවෙම සර්ච් කරනවා. සර්ච් කරපු ගමන් නම ආව නම් හරි. ඊට පස්සේ මම ඒ තියෙන ඒකනේ මම chat එකට හැමදේම දාන්න කියන්නේ. හරිද? මොකද ළමයි දැන් මේක ඕනෝටි පවට කරන්න බෑ. අපි දැන් සති දෙක තුනක් එහෙම කරගෙන ආවා. ලින්ක් එක හැම ගෲප් එකකටම දැම්මා. දැන් අද එහෙම කරේ නේ. අද ලින්ක් එක දැම්මේ ඔයගොල්ලෝ ඉන්න ගෲප් එකට විතරයි මම. ඔගේ සතියේ නෝට් එක ඉල්ල ගන්න පුළුවන්. ගිය සතියේ අපි වීඩියෝ එක දාලා තියෙන්නේ. හරි. ඔය පේනවනේ එන අය අනන්‍යතාවයේ තහවුරු කරගන්න බෑ. දැන් මම නම කියලා WhatsApp message එකක් දාන්න කිව්වහම WhatsApp message එකක් දාගන්න බෑ. දැන් එහෙම 3 දිනෙකම ගියා. එතකොට මට WhatsApp message එකක් දැම්මම හින ගහන මේ ළමයි මේ නම අහගන්න මේක මාගේ මේ පන්තියේ රෙජිස්ටර් වෙච්ච ළමෙක්ද කියලා නේ බලන්නේ. නේද? මට දැන් මේක පිළිවෙලකට කරගන්න එපා. ඒකයි මේ ඔයගලන්ටත් මම මේ කියන්නේ. හරි. පිළිවෙලක් තියෙන්න ඕනේ. මොකද නැත්තම් ළමයි මේක ඔයගලන්ට අසාධාරණයක්. මෙතන කාඩ් ගත්ත, ටියුට් ගත්ත, කොරෝනා කාලේ අවදානමක් බලන්න නැතුව ගිහිල්ලා ටියුට් එක අරන් ආපු ළමයි ඉන්නවා. ඉතින් හැමෝම එහෙම ඉද්දි ළමයි මේ නිකාම් පන්තියට ඇවිල්ලා ඉන්න දුන්නොත් එහෙම ඔයගොල්ලෝ හිතයි. එහෙනම් ඉතින් අපිටත් එහෙම ඇවිල්ලා ඉන්න පුළුවන් නේ. ඒ නිසා මේ හැමෝටම සාධාරණයක් වෙන්න ඕනි. මේක ව්‍යාපාරයක්නේ. හරි. එතකොට ඉතින් අර නම තිබ්බනම් ඇති ළමයි ඉතින්. ඊට පස්සේ මම යත් එක්ක කතා කරගන්න ඕනි ඊටු ටික. හරි. අර මුල පාඩම් දෙක YouTube දැම්මේ අපේ පන්ති වලට සහභාගී වෙන්න බලන් ඉන්න අයට කැමති නම් ඒවා බලලා තීරණයක් ගන්න. පන්තියට යනවද නැද්ද කොහොමද අපි පන්තිය කරන්නේ කියලා ඒගොල්ලන්ට බලන්න පුළුවන් නේ ළමයි. නැත්තම් සමහර ගුරුවරු නිකන් ෆෝන් එකෙන් ෆයිල් එකක් ෂෙයා කරගෙන උගන්වනවා. සමහරු කිසිම මේ තාක්ෂණික මේවලමක් නැතුව කරනවා. සමහරු විනාඩි 40න් කට් වෙවි උගන්වනවා. ඉතින් ඒතරදී ළමයිට එපා වීමක් විතරනේ සිද්ධ වෙන්නේ. නමුත් ඉතින් අපි මේක පිළිවෙලකට කරනවා කියන එක පෙන්වන්න තමයි ওই වීඩියෝ එකක් දෙකක් දැම්මේ. ඊට පස්සේ දිගටම දාන්න නෑ ළමයි හොඳේ. එතකොට ඉතින් ලබන අවුරුද්දේ සෙට් එක YouTube එකකින්ම බලලා පන්ති එන්න නැතුව ඉගෙන ගනි. හරි ගිය සතියේ නෝට් එක තියෙනවා YouTube එකේ. ඒක ඉල්ල බලන්න YouTube එකේ වීඩියෝ එක. එහෙනම් අපි දැන් තොරතුරු වල වටිනාකමක් දන්නවා ළමයි. හැම වෙලේම මතක තියාගන්න තොරතුරක් බිහි වෙන අවස්ථාවේ තමයි වටිනාකම වැඩි. තොරතුරු බිහි වෙන වෙලාවේ තමයි වටිනාකම වැඩිම. හැබැයි මොකද වෙන්නේ ළමයි කාලයත් එක්ක මේක යනවනේ දැන් දවස ගවන්නේ තප්පරේ විනාඩිය නේද මාසේ අවුරුද්ද මෙහෙම ඉස්සරහට යනවා. එහෙම ඉස්සරහට යනකොට ළමයි අර අපිට අරක දැනෙන්නේ නේද? දැන් කොරෝනා කියන එක ආව කාලේ අපි කොච්චර බය වුණාද බලන්නකො ළමයි. හුස්ම ගද්දිත් බයයි. ඒ කියන්නේ කොරෝනා ආපු කාලේ ළමයි ඇත්තටම අපිට ලොකු බයක් තිබුණානේ. දැන් මොකද වුනේ අවුරුද්දක් විතර යනකොට? දැනුත් බයයි තමයි බය නැසෝ නෙවෙයි. නමුත් ඒ කොරෝනා කියන එක ඇහුණා කියලා අපිට අමුතු දෙයක් දැනෙන්නේ නැහැ නේද? ඒක අමුතු හැඟීමක්. මොකද ඒ වටිනාකම දැන් අඩු වුණා. ඒක හරිය. ඒක දැන් තියෙනවා. ඒක මිනිස්සුන්ට සාමාන්‍ය වුණා. ඕනෙම දෙයක් අන්න එහෙම තමයි ළමයි. ඒ නිසා තමයි ළමයි මිනිස්සු නිවුස් කියන අය, සින්දු කියන අය, ටෙලිනාට්‍ය හැම වෙලේම අලුත් දෙයක් හදන්න බලන්නේ. මොකද ඒ අලුත් දේ මිනිස්සුන්ට වටිනවා. right. ඔන්න අද එනවා ළමයි අපි අලුත්ම මාතෘකාවකට මේ විශාල දත්ත big data අද පාඩම පටන් ගන්න මෙතනින්. big data. දැන් මේ big data කියලා කියන්නේ මේක මේ අපේ තොරතුරු තාක්ෂණික සංකල්පයට අලුතින් එක්වෙච්ච මාතෘකාවක්. ඒ කියන්නේ big data කියන එක ළමයි මේ 1900 ගණන් වල තිබුණ නැහැ. මේක 21 වෙනි සියවසේ 20 වෙනි සියවසෙන් පස්සේ තමයි එන්නේ. 21 වෙනි සියවසට අලුතෙන් ලැබෙන දෙයක් තමයි මේ විශාල දත්ත කියන concept එක. big data. ඔය big data analyze කියලා වෙනම තියෙනවා ළමයි part එකක්. එතකොට මේ big data වලට ළමයි වෙනම degree පවා තියෙනවා. right? කියන්නේ අපි මේක නිකම්ම මේ big data කියලා කියවුවාම ඒක එච්චර අපිට දැනෙන්නේ නැහැ නේ ළමයි. big කිව්වහම විශාලයි. ඒතර විශාල දත්ත. ඒතර විශාල දත්ත කිව්වහම නිකන් දත්තයක් ඇති විශාල වශයෙන් කියලානේ හිතෙන්නේ. නමුත් එහෙම නෙවෙයි ළමයි. මම මෙහෙම කියන්නම්. ලෝකය වෙනස් කරන්න බලපාපු කාරණාවක් තමයි මේ big data කියන්නේ.
big data කියන්නේ ළමයි මේ ලෝකයේ අද තියෙන තත්ත්වයටපත් වෙන්න එක සංකල්පයක් තමයි big data. දැන් උදාහරණයක් විදිහට අපි හැමෝම ළමයි මේ වෙනකොට ආක්‍රමණිකයෝනි. කියන්නේ අපිව ආක්‍රමණය කරලා තියෙන්නේ. තොරතුරු තාක්ෂණය කියන කෙනා මිනිස්සුන්ව ආක්‍රමණය කරලා. දැන් ඔයාලා අපිව ආක්‍රමණය කරලානේ තියෙන්නේ. උදේ නැගිට වෙලාවෙ ඉඳලා නිදා ගන්නකම් ළමයි. තොරතුරු තාක්ෂණයෙන් වට වෙලා ඉන්නේ අපි. ඒ කියන්නේ ජංගම දුරකථනය නැතුව අපිට බෑ. ෆෝන් එක පාවිච්චි කරන්නේ නැත්තේ නිින්ද යන ඩිංගේ විතරනේ. නේ? ෆෝන් එක පාවිච්චි කරන්නේ නැත්තේ අපි නිදා ගන්න ටිකේ විතරයි. ඒක පුළුවන් හීනෙන් අපිට ඔබන්න පුළුවන් නම් අපි ඒකත් කරනවා. එතකොට ළමයි අපිට ඩිවයිස් එක කුමක් වුණත් අපි ඩිවයිස් එකක් පාවිච්චි කරන්නේ ළමයි මේ ලෝක දත්ත ටික ලෝකේ පුරා විසිරලා තියෙන දත්ත ටික එකතැනකට මෙහෙම ගොනුගත කරගන්නනේ. ඒ කියන්නේ මේ ඩිවයිස් එක අපිට ඕනි මේ ලෝකයේ තියෙන දත්ත ටික මේ ලෝකයේ පවතින දත්ත ටික අපිට මේ ඩිවයිස් එකට ගෙන්න ගන්නනේ. නැත්නම් අපිට ඩිවයිස් එකක් ඕනේ නැහැ. ওই දත්ත ටික මෙහෙම කරද්දී ඔලුවට එනවනම් රයිට් දැන් මට තේරෙනවා මට පේනවා කියලා මෙහෙම එනවනම් අපිට ඩිවයිස් එකක් ඕනේ නැහැ. අපිට ලැප් එකක් වේවා කම්පියුටර් එකක් වේවා මොබයිල් ෆෝන් එකක් වේවා අපිට මේ ඩිවයිස් එකක් තියෙන එකෙන් ළමයි මේ ලෝකේ පුරා විසිරලා තියෙන දත්ත ටික ඒකට ගෙන්නගෙන ප්‍රොසෙස් කරලා අපිට මේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ ඩිවයිස් එකට මේ එන දත්ත ටික කොහෙන්ද එන්නේ? කොහොමද මේ දත්ත එන්නේ? රයිට්. දැන් ඔයගොල්ලෝ දන්නවා මේක. රයිට්. ඔන්න ඔයගොල්ලෝ උදේ නැගිට වෙලේ ඉඳලා බලන්න ළමයි. ඔයගොල්ලෝ Facebook යනවා. ඒතර Facebook කියන්නේ සමාජ ජාල වෙබ් අඩවියක්. ඒතර Facebook එක ඇතුලේ තියෙන තොරතුරු ටික හිතලා බලන්න. ෆ්‍රෙන්ඩ්ස්ලා කොච්චරක් ඉන්නවද? පේජස් කොච්චර තියෙනවද? එතකොට රටවල් කීයක කැට්ටිය මේකට සම්බන්ධ වෙලා ඉන්නවද? එහෙනම් බලන්න දැන් මේක මෙතන තියෙනවා ළමයි දත්ත බිලියන ගාණක්. Facebook account තියෙනවා ළමයි බිලියන 8ක්. ඇක්ටිව් ඒවා නෙමෙයි. හොඳේ. ලෝක ජනගහනයත් බිලියන 8යිනේ. නමුත් Facebook එකේ යූසර්ස්ලා බිලියන ඇක්ටිව් යූසර්ස්ලා බිලියන 2-3ක් වගේ තමයි ඉන්නේ. රයිට්. එතකොට මෙච්චර අයගේ දත්ත ඔන්න දැන් ඔයාගේ ඩිවයිස් එකට එනවා. ඔයාලා YouTube ගියොත් YouTube එකේ ළමයි ඇක්ටිව් යූසර්ස්ලා ඉන්නවා බිලියන 2ක්. ඒ කියන්නේ YouTube එකේ ඇක්ටිව් ඒ කියන්නේ එදිනෙදා YouTube යන එන අය ඉන්නවා බිලියන 2ක්. 2 බිලියන්. හොඳේ. 2 බිලියන්. මම ඊයේත් ඔය නිකන් ඔයාලට වීඩියෝ එකක් එහෙම දැම්ම group එකට බලන්න නැති මේ මොකද්ද YouTube එකේ වැඩිම ආදායමක් උපයන channel එක. වැඩිම revenue එකක් තියෙන. ඇමරිකන් ඩොලර් මිලියන 20 ගාණක්. මට මතක විදිහට 30ක් කියන්නේ ඇමරිකන් ඩොලර් මිලියන 30ක් අවුරුද්දට හොයනවා. අර පොඩි කොල්ලෙක් රයන් කියලා පොඩි කොල්ලෙක්ගේ YouTube channel එකක්. මම ඒක ඊයේ දැම්ම නිකන් ඔයගලන්ට බලන්න කියලා අයිඩියා එකක් ගන්න. දැන් මේ පොඩි කොල්ලෙක් නෙතර මේ මොනවා හරි දෙයක් කරලා ළමයි ලෝකේ පළවෙනියට ආදායම උපයන කෙනා බවට පත් වෙලා තියෙන්නේ. ඒතර ඕගොල්ලෝ ඊට වඩා වැඩි මල් ඊට වඩා ලොකුයි ඊට වඩා මැචුවර්ඩ්. ඒතර ඕගොල්ලන්ට මොනව කරන්න බැරිද? හරිද? ඒ පොඩි එකට එහෙම දෙයක් කරන්න පුළුවන් නම් ඕගොල්ලන්ට මොනව කරන්න බැයිද? නමුත් ඕගොල්ලෝ එහෙම හිතන්නේ නැහැ ළමයි. රයිට්. ඒතර YouTube කියන්නේත් මේ වගේ විශාල දත්ත තියෙන තැන. ඊට පස්සේ Instagram විශාල දත්ත තියෙනවා. ඊගාට WhatsApp විශාල ප්‍රමාණයේ දත්ත තියෙනවා. දැන් බලන්නකො ළමයි මේ පටන් ගත්ත තැන ඉඳලා අපි නිදා ගන්න තැනට වෙනකන් අපිට සම්බන්ධ වෙනව නේද මේ විශාල දත්ත. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් තමන්ගේ බැංකුව කටයුත්තක් සිද්ධ කරන්න. එහෙනම් බැංකුවක තියෙනවා කොච්චර දත්ත? account එක හදපු දවසේ ඉඳලා අද වෙනකන්. මොබිටෙල් ඩයලොග් මේගොල්ලෝ ගාව විශාල දත්ත. එහෙනම් ළමයි ලෝකයේ පුරා මේ විදිහට හැම තැනම ළමයි මේ විශාල දත්ත තියෙනවනේ. අපි උකට කියනවා ළමයි විශාල දත්ත මධ්‍යස්ථාන. පැහැදිලිද? විශාල දත්ත මධ්‍යස්ථාන. ඒතර මේ මධ්‍යස්ථානකින් තමයි මේ දත්ත ටික අපිට එන්නේ. ඕගොල්ලෝ මේක ඉගෙන ගන්න ඕනේ හේතුව තමයි ළමයි. දැන් ඕගොල්ලෝ ඉදිරි අනාගතයේදී කටයුතු කරන්නේ මේවත් එක්කනේ. ඕගොල්ලන්ට හම්බ වෙනවනේ ඉදිරියදා ජීවිතේ. දැන් ඕගොල්ලෝ ඉස්සරහට ව්‍යාපාරික දේවල් කරනකොට, රස්සාවක් කරනකොට, ඕගොල්ලෝ හයර් ස්ටඩීස් කරනකොට ඕගොල්ලන්ට මේ විශාල දත්ත හම්බ වෙනවනේ. එතකොට ඕගොල්ලෝ වැඩ කරන්න ඕනේ විශාල දත්තත් එක්කනේ. මේ data centers එක්කනේ. එතකොට ඕගොල්ලෝ උන්ට අවබෝධය තියෙන්න ඕනේ මොනවද මේ? දැන් අපි මේ විශාල දත්ත ගැන මහා ලොකුට කතා කරන්නේ. අපි මේක මාතෘකාවක් විදිහට ළමයි පැහැදිලි කිරීමක් කරනවා විතරයි. නමුත් ඕගොල්ලෝ මේ A level වලින් පස්සේ කැම්පස් ගියාට පස්සේ ඕගොල්ලන්ට ළමයි වෙනම cloud computing කියලා සංකල්පයක් එනවා. එතකොට ඕගොල්ලෝ cloud computing ඉගෙන ගන්න ඕනේ, cyber security ඉගෙන ගන්න ඕනේ, artificial intelligence ඉගෙන ගන්න ඕනේ, computer science ඉගෙන ගන්න ඕනේ, data analyzing කියන part එක ඉගෙන ගන්න ඕනේ, information system කියන එක ඉගෙන ගන්න ඕනේ. මේ වගේ ගොඩක් මාතෘකා තියෙනවා ඕගොල්ලන්ට කැම්පස් එකේ ඉගෙන ගන්න. ඒ වගේම දැන් maths එක ICT කරනවා නම් හොඳට අහගන්න. maths එක ICT කරනවා නම් මේ පාර අලුත් ඩිග්‍රියක් හඳුන්වා දුන්නා. මේ පාර කැම්පස් පොතේ ළමයි අලුතින් ඩිග්‍රී 3-4ක් හඳුන්වා දෙනවා ICT කරන ළමයිට.
සතුටු වෙයි. ඒ කියන්නේ ඔය සෙට් එකට මම මේ කතා කරන සෙට් එකට. තාම සිලබස් තෝරගෙන නැතුව ඇති ඔයගොල්ලෝ ඉස්කෝලේ හරියට මොනවද කරන්න කියලාත්. හරිද? මේ ක්ලාස් නැද්ද කියලා අහන්න එපා. ඉතින් දැන් පටන් අරගෙන මෙච්චර වෙලා වෙනවා. අයියෝ ඕකනේ වැඩේ. ඒ ළමයි අර මගේ අනිත් ගෲප් එකේ නෑනේ ඉතින් චුට්ට ඉන්න ළමයි. ඔයාලා හැමෝම මේ මගේ 2023 නීල් ICT ඔන්ලයින් කියන ගෲප් එකේ ඉන්න හොඳේ. ඒක හදලා තියෙන්නේ මං. ඒකට ලින්ක් එක එකපාර දාගන්න නැත්නම් මම තියෙන ඔක්කොම ගෲප් වල ලින්ක් ටික දාගෙන යන්න ඕනේ. ක්ලාස් නැද්ද කියලා අහනකොට තමයි මේ දන්නේ. හරි ප්‍රශ්න. ඔය දැන් එන්න එපා පරක්කු වෙලා පන්තියට 8:35යි. හරියට වෙලාවට එන්න. මේ අද හින්දා ගත්තා. මම මේක වෙන කෙනෙක්ට කිව්වද? හරි. මේ එතකොට ඔන්න ආයෙ හගන්න මේ දැන් ඔන්ලයින් ඉන්න හැමෝම අර 2023 නීල් ICT ඔන්ලයින් කියන ගෲප් එකේම ඉන්න. ඒක නැත්තම් මට කියන්න මම ඒකට ඇඩ් කරන්නම්. මේ ළමයිට පිස්සුවනේ. ඊයේ මම කිව්වනේ ලයිව් කරන්ට් එක ගිහින් දා සෙන්සුරාද උදේ කරනවා කියලා. මේ දැන් මැසේජ් දානවා අද උදේද කියලා. ඔව් සිග්නල් පොඩ්ඩක් අවුල් මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් ලංකාවේම අවුල් වෙලා තියෙන්නේ ළමයි. ලංකාවේම ඉන්ටර්නෙට් කනෙක්ෂන් අවුල් වෙලා තියෙන්නේ. ඒගොල්ලන්ටත් ඒක හදාගන්න බැරුව ඉන්නේ. මොබිටෙල් ඩයලොග් හැමෝගෙම අවුල් වෙලා තියෙන්නේ. කනෙක්ෂන් ස්ලෝ වෙලා තියෙන්නේ. මොකුත් කරගන්න බෑ. Fiber optic මං හිතන්නේ ගැටලුවක් නෑ තාම. හරි. එතකොට අලුතෙන් ආපු ඩිග්‍රී මක් කියන්නම්. දැන් ඔයගොල්ලන් මේක හොඳට තේරුම් ගන්න. ඔයාට මේ IT කරලා software engineer කෙනෙක් වෙන්න ඕනි නම් IT කරලා software engineer කෙනෙක් වෙන්න ආසයි නම් පරිගණක ඉංජිනේරුවෙක් වෙන්න ආසයි නම් පරිගණකයේ හරහා නව නිපැයුම් කරන්න ආසයි නම් කම්පියුටරේ හරහා අලුත් දේවල් කරන්න ඕනි නම් ලෝකෙ වෙනස්කමක් කරන්න ඕනි නම් NASA වගේ ලොකු ආයතන වලට Google වගේ ඒවට යන්න ඕනි නම් ICT කරන්න වෙනවා. හැබැයි maths එක්ක ICT කරොත් විතරයි ඔයාට මේ පාත් එකේ යන්න පුළුවන්. ඒක හොඳට තේරුම් ගන්න. maths එක්ක ICT කරොත් විතරමයි. මං දැන් ඕනි නම් ඕගොල්ලන්ට ඩිග්‍රී මේ පාර 2020 handbook එක. මේ තියෙන ළමයි handbook එක අලුත් එක. 2020 මේ පාර රිසල්ට් ආපු අයගේ. මේ පොත ඔය නම් දාන්නම් ළමයි හොද්දට මේ පොත ස්ටඩි කරන්න. ස්ටඩි කරලා බලන්න මේකේ තියෙන ඩිග්‍රී මොනවද? ඒ ඩිග්‍රී වලට යන්න නම් මොන විෂය ධාරාව තමන් කරන්න ඕනිද? එතකොට මේකේ මේ විදිහට සියලුම විෂය ධාරාවන් ලංකාවේ කැම්පස් ටික කළමනාකරණය ගත්තොත් ළමයි කී දෙනෙක් මේකට ගන්නවද? මේ පාරවලෙන් ඩිග්‍රී ගොඩක් ආවා. හැබැයි ළමයි ICT කරපු ගොඩක් ළමයි software engineer කෙනෙක් වෙන්න මාන බලනවා. ඒ කියන්නේ software engineer කෙනෙක් වෙන්න හීන දකිනවා. වෙන්න පුළුවන්. බැරි නෑ. හැබැයි වෙන්න පුළුවන් මතක තියාගන්න maths එක්ක ICT කරොත් විතරයි. ඒකට කෙනෙක් අහන්න පුළුවන් tech එක්ක ICT කරොත් software engineer කෙනෙක් වෙන්න බැරිද? පුළුවන්. මම මේ කතා කරන්නේ රජයේ විශ්වවිද්‍යාලයක. ඔයාලට සල්ලි තියෙනවා නම් ලක්ෂ 18ක්වත් අඩුම. ඔයාලට private software engineer degree එකක් කරන්න පුළුවන් ළමයි ආර්ට් කරත්. ඕනෑම විෂය ධාරාවක් යටතේ ඔයාට සල්ලි තියෙනවා නම් software engineer කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් මම මේ කතා කරන්නේ ළමයි සල්ලි ඉතුරු කරගෙන රජයේ විශ්වවිද්‍යාලයකට කොහොමද වරම් ලබා ගන්නේ? රජයේ විශ්වවිද්‍යාලයක් හරහා ඔයගොල්ලන්ට කොළඹ කැම්පස්, මොරටුව කැම්පස්, ජාපුරෙන්, කැලණියෙන්
මුදුගාංග ඉංජිනේර කෙනෙක් වෙන්න ඕනි නම් ඔයාලට මැත්ස් එක්ක ICT කරන්න වෙනවා. එතකොට මේ පාර මැත්ස් එක්ක ICT කරන අයට ළමයි දැන්ට ලෝකේ තියෙන ප්‍රබලතම ඩිග්‍රියක් හඳුන්වා දෙනවා. මොකද්ද මේ ඩිග්‍රිය? ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්. හරිද? ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් AI. AI කියන්නේ ළමයි ලෝකේ වෙනස් කරන සාධකයක්. කෘත්‍රිම බුද්ධිය. කෘත්‍රිම බුද්ධිය. ඔයාට තියෙන කෘත්‍රිම බුද්ධියක් නෙවෙයි. ඔයාගාව තියෙන නිර්මාණය කරන ලද බුද්ධියක්. right? එතකොට ළමයි මෙතන මේ ඩිග්‍රිය යටතේ මෙහෙම අලුතෙන් දාලා තියෙනවා නිව් කියලා. දැන් මට ඔක හරියටම තියෙන පිටුව හොයා ගන්න බෑ. මේ ළඟපාතක කොහේ හරි ඇති. මංගාව මේ මෙතෙන් තව එකක්. නිව් කියන්නේ අලුතෙන් හඳුන්වා දීපුවා. ඒක ඇප්ලයිඩ් කෙමිස්ට්‍රි. ව්‍යවහාරික රසායනික විද්‍යාව. ඒක ICT කරන අයට නෑ ළමයි. මේ වගේ නිව් කියලා මේ පාර අලුතෙන් ඩිග්‍රී ගොඩක්. මේ තියෙන තව එකක්. ඒකත් දේශීය ඖෂධ සම්පත් කියලා 50ක් ගන්නවා අලුතෙන්. මේ තව එකක්. ජලද ජෛව සම්පත් 50ක් ගන්නවා. මේ ඔක්කොම අලුතෙන් ආපු ඩිග්‍රී. ඒ කියන්නේ ඕගොල්ලෝ තාම දන්නේ නැහැ. ඒතර ඕගොල්ලන්ගේ අවුරුද්දේදී මේ ඩිග්‍රීට තවත් වැඩි මේ ඩිග්‍රී. ඒතර මේ ඕනෙම ඩිග්‍රියක් මේ හොයලා බලන්න. ඔය ආසයි නම් මේ ජලද ජෛව සම්පත් කියන ඩිග්‍රියට බයෝ රිසර්ච් කෙනෙක් වෙන්න ඇක්වටෙක් බයෝ රිසර්ච් 50යි ගන්න. ඒ උපාධි පාඨමාලාව මේකට මොනවද ඕනි? ඒව හොයලා බලන්න. ඒතර මේක ICT කරන්න බෑ. අපොසස් පෙළ විද්‍යාවේදී ජෛව විභාගයේදී ජෛව විද්‍යාව විෂය දරාව යටතේ ඕනෑ විෂයන් තුනකට අවම වශයෙන් සාමාර්ථ තුනක් ගන්න ඕනේ මේක කරා. ඊගාට නාගරික ජෛව සම්පත් urban bio research ඒකට 50ක් ගන්නවා. හරි. ඔය තියන්නේ අලුතෙන් ආපු ඒ බයෝ පැත්තෙන් කරන අයට ඉංජිනේරුම් පැත්තෙන් තමයි අපිට තියෙන්නේ අර AI එක බලා ගන්න. මොකද ඔයගොල්ලෝ තාම පරක්කු නෑ ළමයි. ඔයගොල්ලෝ තාම පරක්කු නෑ. ඔයගොල්ලෝ මොකද තාම A level විෂයන් තෝරගෙන හරියට මේ ඉස්කෝලේ යන පටන් ගත්ත ළමයි නෙවෙයි. ඒ නිසා ඔයගොල්ලන්ට තාම පුළුවන් වෙනස්කම් කරගෙන ඔයගොල්ලන්ගේ හීනෙටම යන්න. හරි බලමු නිව් කියලා දාලා තියෙන ඩිග්‍රී ටික. මේ තියෙන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් මේ තියෙන්නේ බුද්ධිමය යාන්ත්‍රික විද්‍යාව. ළමයි 50යි ගන්නෙ. 50යි ගන්නෙ. මේකේ තියෙන්නේ කොහොමද? සංයුක්ත ගණිතය, උසස් ගණිතය, භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව, තොරතුරු හා sannivedana තාක්ෂණය. වාට BSc Honors AI කියලා එකක් හම්බ වෙනවා. ළමයි වට NASA එකට එහෙම යන්න පුළුවන් ලේසියෙන් මොහොතේ. මොකද දැන් ඔය අගහරු යානා, අර යානා, මේ යානා ඔක්කොම ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්. කෘත්‍රිම බුද්ධිය භාවිතා කරලානේ මේගොල්ලෝ යන්නේ. ඔයාලට හිතන්නවත් පුළුවන්ද කියන්නකෝ. මෙන්න බලන්න යෝජිත ප්‍රවේශ සංඛ්‍යාව 50යි. මේ 50 කියන්නේ අපි ඊයේ කතා කරා මේක පන්ති හොදම 50යි. ඉතින් ICT එක්ක ළමයි මැත්ස් කරන හොදම 50කට යයි. ඒ කියන්නේ ඔයාලට ඉතින් රෑන්ක් එකක් දාන්න වෙනවා ළමයි උඩින්ම. ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ලංකාවේ ප්‍රයිවට් කැම්පස් වල හරියට නෑ ළමයි. මම ඊයේ සර්ච් කරලා බලද්දි එකක් වගේ තමයි හම්බුනේ. එකක් දෙකක් වගේ තියෙනවා. ඒකට සල්ලි දීලා කරන්න ගියොත් කොච්චර වියදමක් යයිද? ඒ නිසා මැත්ස් එක්ක ICT කරනවා නම් කෙනෙකු මෙන්න හොඳම අවස්ථාව. ඔයාට ඊගාගේම කොමර්ස් එක්ක ICT කරන අයටත් ආර්ට් එක්ක ICT කරන අයටත් තියෙනවා. ඊගාට මේ බලන්න ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා පරිගණක විද්‍යාව. ඉලෙක්ට්‍රොනික and computer science සුපිරි ඩිග්‍රිය 80ක් ගන්නවා. ඒකත් රසායනික විද්‍යාව, සංයුක්ත ගණිතය, උසස් ගණිතය, තොරතුරු හා sannivedana තාක්ෂණය. ළමයි මේ පාර ICT විෂයට ඇත්තටම හරි අර්ථයක් ලබා දුන්න ළමයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව. මේකේ මම කියන්නේ. ඒ කියන්නේ ඕගොල්ලෝ මේක මම කලින් කියන්න බැරි වුණා. සෙමිනාර් එකකදීවත්. මොකද කැම්පස් පොතාවේ මේ සතියේනේ. මේ සතියේ කැම්පස් පොතාවම තමයි අපි දන්නේ ළමයි මේගොල්ලෝ අලුතෙන් ඩිග්‍රී ගොඩක් හඳුන්වා දුන්න අලුත්ම ඒවා. අපි මේ දැන් ලෝකෙට ගැලපෙන ඒවා. නේද? දැන් කලින් AI කියලා ඩිග්‍රී තිබුණේ නැහැ ළමයි. හැබැයි මතක තියාගන්න පුතේ මේ කිසිම දෙයකට ටෙක් කරලා නම් යන්න බෑ. දැන් ටෙක් කරනවා කියලා ටෙක් ගුරුවරු උයි ටෙක් ළමයින් උයි මාත් එක්ක තරහ වෙන්න එපා. අපි ඇත්ත පෙන්වන්න ඕනි. මමත් මැත්ස් කරපු මිනිස්සෙක් නෙවෙයි. ඇත්ත පෙන්වන්න ඕනි. මොකද ගොඩක් ළමයි රිසල්ට් ආවහම Taman කැමති ඩිග්‍රියට යන්න බැරුව දුක් වෙනවා. ලෝකයට අවශ්‍ය කරන පාත් එකේ යන්න හදනකොට දුක් වෙනවා යන්න බෑ. එයාලා ආසයි යාලා කැමති පැත්තට යන්න. නමුත් ඒ පැත්තට යන්න ඒගොල්ලන්ට ඩිග්‍රී එකක් හඳුන්වා දීලා නැහැ. එතකොට අපරාධي අපි මේක කරේ කියලා දුක් වෙනවා. සමහර අය A3ක් ගන්න ටෙක් කරනවා. සමහර අය S3ක් ගන්න මැත්ස් කරනවා. සමහරු කියනවා මම මැත්ස් කරලා S3ක් ගන්නවට වඩා හොඳයි මම A3ක් ගන්නවා ටෙක් කරලා. ඒක හරි. ඒක යාළුවා කැමැත්ත. ඔයාලගේ පාත් එක ඔයාලා හදාගෙන තියෙනවා නම් ඒක ගැටලුවක් නැහැ. හැබැයි මේ වගේ කැම්පස් පොත ආවට පස්සේ මට කතා කරලා දුක් වෙන්න එපා. මට කතා කරලා දුක කියන්න එපා. මොකද මේ පාර ඉස්සෙල්ලාමයිනුත් මට කියන්නේ සර් ඔය කතාව අපිට පටන් ගනිද්දි කිව්වනම් අපි ওই තීරණය ගන්න නැහැ. හැබැයි අපි කිව්වා ඇහුවේ නැහැ. හරිද? ඇහුවේ නැහැ. ඒ කියන්නේ සමහර ළමයි ඉන්නවා උපතින්ම මම ආස මේ වගේ දේවල් වලට. මම ආස කම්පියුටර් සයන්ස් වලට. මම මාර ආසයි ඔය වයර් කෑලි කඩාගෙන සර්කිට් කාරි කඩාගෙන කම්පියුටරෙන් එක ප්‍රෝග්‍රෑම් කරලා ඔය රොබෝ වල හදන්න අරවට මේවට මට පුදුම ආසාවක් තියෙන. මට මේ වගේ දේවල් කරද්දි නිින්ද යන්නේ නැහැ. එහෙමනම් ඉතින් මෙන්න තියෙනවා ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා පරිගණක විද්‍යාව.
ඔය ආසේ පැත්තෙන් යන්න නම් ළමයි ඔන්න ඔයගේ පාත් එක අද ඉඳලා හදාගන්න ඉතින්ට. ඒක අමාරු වෙන්න පුළුවන් ළමයි. ඒක කරන එක මාර කටුකයි වෙන්න පුළුවන්. ඒ සබ්ජෙක්ට් මාර අමාරුයි. ඒක ඇත්ත. හැබැයි ඔයාගේ ආසාව තියෙනවා නම් ඒව අමාරු නෑ ළමයි. ඕනෙම දෙයකට තමන් ආස නම් ඒ දේ තමන්ට තවදුරටත් අමාරු නෑ. අමාරු අපි අකමැත්තෙන් කරන දේවල්. හරි ඉලෙක්ට්‍රොනික ඇන්ඩ් කම්පියුටර් සයන්ස් එකට ආර්ට් කරපු අයට යන්න බෑ නේද? බෑ මේ මම කියන්නේ ඒකනේ. මේ මැත්ස් එක විතරයි යන්න පුළුවන්. අපි තාම මේ මැත්ස් ස්ට්‍රීම් එකේ ඉන්නේ. මේක මේ කෙලිම BSc ඩිග්‍රී ළමයි. BSc ඩිග්‍රියක් ගන්න පුළුවන් මතක තියාගන්න ටෙක් කරන අයට BSc ඩිග්‍රියක් ගන්න බෑ. Bachelor of Science. Bachelor of Science කියන ඩිග්‍රී එක ගන්න පුළුවන් රජයෙන්. කොමර්ස්, මැත්ස්, සයන්ස් කරන අයට. iOS developing වලට software engineering කරන්න ඕනිද? ඔව්. iOS developing වලට වෙනම කරන්නත් පුළුවන්. වෙනම sub compulsory එකක්, ඒ කියන්නේ වෙනම sub skill එකක් විදිහට හදා ගන්න පුළුවන්. software engineering කරනවා නම් ඒගොල්ලන්ට iOS Android කොහොමත් හම්බ වෙනවා. එහෙම නැත්නම් ඒගොල්ලන්ට වෙනම ඉගෙන ගන්න පුළුවන්. iOS Android වල වෙනම ඉගෙන ගන්න පුළුවන්. right. ඉතින් ඔන්න ඔය විදිහට ළමයි අපිට අලුතෙන් ඩිග්‍රී ගණනාවක් අලුතෙන් ඇඩ් වුණා. දැන් මේ තියෙන්නේ ටෙක් කරන අයට. ඒතර ටෙක් කරන අයට ළමයි 1300ක් මේ පාර ගන්නවා. ගිය අවුරුද්දේ ගත්තේ 1200යි. මේ පාර 1300ක්. 100ක් වැඩි කරා ළමයි ටෙක් වලින් කැම්පස් එකට ගන්න. ඒතර ඒගොල්ලන්ට මේ ඕනෑම විෂය ධාරාවක් යටතේ හම්බ වෙනවා. ඒතර ඒගොල්ලන්ට හම්බෙන්නේ BET කියලා ඩිග්‍රියක්. BET. හරිද? ඉංජිනේරින් ටෙක්නොලොජි. ඒගොල්ලන්ට එක ඩිග්‍රියක් අලුතෙන් හඳුන්වා දීලා තියෙනවා. ඒතර BST කරන ළමයි ඉන්නවා නම් ඒගොල්ලන්ට හම්බෙන්නේ BST කියලා ඩිග්‍රියක්. මම ආයි මේ පෙන්නන්නේ තාමත් ඕගොල්ලෝ පරක්කු නැති නිසා. ඊගාවට ඔයාලට ICT වලින් ඉස්සරහට යන්න පුළුවන්. BICT මතක තියාගන්න මේ BICT කියන්නේ software engineer degree එක නෙවෙයි. software engineer පොඩ්ඩක් පහලින් තියෙන ඩිග්‍රී එකක්. මේකෙන් 800ක් ගන්නවා කැම්පස් එකට. හැබැයි ඉතින් මේකට ළමයි සාමාන්‍යයෙන් B3ක් තිබුණත් B2යි C1ක් තිබුණත් මේකට යන්න පුළුවන්. ටෙක් කළා B2යි C1ක් තිබුණත් ඔයාට මේ ඩිග්‍රී එකට යන්න පුළුවන්. එහෙම chance එකක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය වැඩ කරන ළමෙක්ට උනත් මේ ඩිග්‍රී එක ගන්න පුළුවන්. ඒකට එහෙම ළමෙක් ඉන්නවා නම් එයාගේ capacity එක එච්චර ලොකු නැත්තම් එයාට මේ තරගයේ ඇතුලේ ළමයි අර mold rank වල ඉන්න බැරි කෙනෙක් ඉන්නවා නම් එයා සාමාන්‍ය මට්ටමේ වැඩ කරන ළමෙක් ඉන්නවා. එයාට තීරයක් ගන්න පුළුවන් right. මම කරන්නේ BICT. මම කරනවා මේ ඩිග්‍රී එක. මේක නියම ඩිග්‍රියක්. මේක ඇතුලේ හැමදේම මේක ඇතුලේ ජපන් පව ඔයාට උගන්වනවා. right. මේක ඇතුලේත් ඔයාට cyber security ඔක්කොම කියලා දෙනවා. මේක ඇතුලේ ළමයි සියලුම දේවල් කියලා දෙනවා. කියන්නේ programming වලට ලොකු බරක් දෙන්නේ නැතුව programming කියලා දෙනවා. Java, Python ඔක්කොම මේක කියලා දෙනවා. අපි A level වලට කරන ගොඩක් ඒවා මේක ඇතුලේ කරනවා. අපේ A level subject එක ඇතුලේ තියෙන ගොඩක් දේවල් මේක ඇතුලේ වෙනවා. ඒතර කෙනෙක්ට පුළුවන් මේ පෙන් යන්න. ටෙක් වලට තියෙන මෙච්චරයි ළමයි. ටෙක් වල මොනවද අහනවා තියෙන පැති. ටෙක් කරන ළමෙක්ට තියෙන ET ඩිග්‍රියයි මේ ඩිග්‍රියයි විතරයි. ඩිග්‍රී දෙකයි. තව එකක් මේ අලුතෙන් හඳුන්වා දුන්න තුනයි. ඔය ඩිග්‍රී තුනෙන් කැමති එකක් ගන්න පුළුවන්. මොකද මේ බලන්න ළමයි මෙතන කෙලින්ම ඒගොල්ලෝ දැන් කැටගරි කල්ලා නැහැ. දැන් ඕගොල්ලෝ දැක්ක ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් 50යි. ඉලෙක්ට්‍රොනික සයන්ස් එක 80යි. දැන් එහෙමනේ කරන්නේ. මේගොල්ලෝ එහෙම නැහැ. මේ 800ම BICT. යෝජිත ප්‍රවේශය 800යි. 800ම BICT. එතන මෙතන ET 1300ම ET මේ. 1200ම බයෝසිස්ටම්. එතන මෙතන 1300ම ET. ඒ කියන්නේ කෙලින්ම මේ මුළු රොත්තම ගන්න එකම ඩිග්‍රී එකක. ඒක කැටගරි කරලා නැහැ ළමයි. මේක මෙහෙම කියලා අර මැත් සයන්ස් වගේ කැටගරි කරලා නැහැ. ඒ නිසා ළමයි 1300ක් ළමයි කැම්පස් එකේ පාස් වුණොත් ඔය 1300 ඇතුලේ A3 තියන අය ඉන්නවා. A2යි B එක තියෙනවා. B3 තියෙනුනේ ඔක්කොම එකම ඩිග්‍රී එක. ඔක්කොම ET. වෙනස් වෙන්නේ කැම්පස්. රෑන්ක් එක අනුව ජපුරද, කැලණියද, යාපනයේද, රුහුණද, රජරටද, වයබද කියලා ඒගොල්ලෝ රෑන්ක් එක අනුව කැඩෙනවා. හරි. ඒක එච්චරයි තියෙන්නේ. ඒක ඉතින් එහෙම තමයි ළමයි වෙන්නේ. ආයතන ඉන්ෆර්මේෂන් කමියුනිකේෂන් ටෙක්නොලොජි BICT එක මම කිව්ව එක ආයතන තොරතුරු තාක්ෂණ IT කියලා එකක් ළමයි. ඒක නම් ගන්නේ 251යි. ඒකට මැත්ස් කරන්න ඕනි. මැත්ස් එක විතරයි ඒකට ගන්න. ICT වලට හම්බ වෙන්නේ නෑ ළමයි. මැත්ස් විතරක් කරන කෙනෙක්ට ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි කියන ඩිග්‍රී එක ගන්න පුළුවන්. ඊට පස්සේ මැනේජ්මන්ට් ඇන්ඩ් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි MIT ඒකත් මැත්ස් කරන කෙනෙක්ට විතරයි පුළුවන්. quantity surviving මේ ඔක්කොම උසස් ගණිතය සංයුක්ත ගණිතය. හැබැයි ICT කරනවා නම් maths එක ඒත් එයාට QS කරන්න පුළුවන්. හරිද? 150ක් ගන්නවා. ඉතින් ඔන්න වගේ මේක හොඳට බලන්න. මේක හොඳට බලන්න. බලන්න මේකේ මොනවද තියෙන්නේ. දැන් මේ බලන්න නගර හා ග්‍රාම නිර්මාණ 88ක් ගන්නවා. සංයුක්ත ගණිතය, රසායනික විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව හෝ අන්න තාක්ෂණ. SFT හරි ET හරි මොනවා හරි කරලා තිබ්බොත් maths එක කරන්න පුළුවන්. මොකද ඔක්කොම පොදු විෂය ධාරාවන් වලට අයිති වෙන්නේ. හරි වාස්තු විද්‍යාව රෝමියෝ මේ විදිහට ගොඩක් තියෙනවා ෆැෂන් ඩිසයිනින් හරි ඉතින් මේක මම මේ ඔයාලට දාලා තියන්නම් මේ පාර පොත චුට්ටක් බලන්න මේකේ අලුත් ඩිග්‍රී ටිකක් ඇති කොමර්ස් එකේ එහෙම අලුතින් ආපුවා නිව් කියලා මම නෑ ඒවා වෙන වෙනම මෙතන සොෆ්ට්වෙයාර් ඉංජිනේර් මුදුකාංග ඉංජිනේරු විද්‍යාව මොකද ගොඩක් අය ටවුන් ඇන්ඩ් කන්ට්‍රි ඩිග්‍රී එක හොඳයිද හොඳ නැතුව කොහොමද හරි රෝහන් මේක එක නම් වලින් දැන් ඇඩ් වෙනවා
නිකන් ඔක බලාගන්න. හරි මම ඇඩ් කරන්න ඕන මෙසේජ් එකක් දාන්න නැතේ. software engineers ළමයි ලංකාවෙන්ම අවුරුද්දට ගන්න 121යි. මතක තියාගන්නකෝ. ඔය 121 ඉතින් පට්ට වැඩ්ඩෝනේ. මොරටුවෙන් එළියට එන්නේ. නේද? එක්කෝ කැලණියෙන් එළියට එන්නේ. ඉතින් මොනවාද අවම සුසුකම්? අපස උසස් පෙළ විභාගයේදී සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව යන විෂයන්ට සහ තුන්වන විෂය වශයෙන් පහත දක්වා ඇති විෂයන්ගෙන් එකකට අවම වශයෙන් S සාමාර්ථයක්. මොනවාද? එක්කෝ කෙමිස්ට්‍රි, එක්කෝ ICT. වා කළා තිබ්බොත් ඔයාලට පුළුවන් ළමයි අවුරුදු 4ක කැලණියෙන් හරි සබරගමුවෙන් හරි මොරටුවේ නෑ සෝරි හොදි. කැලණියෙන් හරි සබරගමුවෙන් හරි software engineer කෙනෙක් බවට පත් වෙන්න. ඩිග්‍රී එක දෙන්නේ ඉංග්‍රීසි වසර 4යි. ඉතින් food business management පේනවනේ. මේ වගේ ඕනි තරම් ඩිග්‍රී තියෙනවා. food business management එකට නම් ICT කරලා යන්න බෑ. right ඒක ICT නෑ. ICT කරොත් ඕනි තරම් ඩිග්‍රී තියෙනවා. ඒකයි කියන්නේ. marine සාගරහා මිරිදිය marine and fresh water science. ඒකටත් ICT නෑ. business science. මේක නම් පුළුවන්. මූල්‍ය ඉංජිනේරු කරන්නේ තොරතුරු හා sannivedana තාක්ෂණයේ තියෙනවා. හරි ඒ කියන්නේ බලන්න උතනින්ද තේරුම් ගන්න ඩිග්‍රී ටික කොච්චරක්ද කියලා. හරි අපි පාඩමට යමු. 120යි. කම්පියුටර් සයන්ස් වලට ගන්න 120යි. ඒ කියන්නේ ගොඩක් අය ආසයි BSc ඩිග්‍රී වලට. ඒක වැඩි ඉතින් අපිට ඔය මේ පාර අපේ ළමයි එහෙම කියන්නේ. හරි. මම මේ කොමර්ස් කරන අයට මේ පෙන්නන්නේ ගියේ මේ තියෙන්නේ සෞඛ්‍ය අතරතුර මේ තියෙන්නේ මේ ටෙක් කරන අයට අලුතෙන් හඳුන්වා දීපු එක. ටෙක් කරන අයට දුන්න සෞඛ්‍ය තොරතුරු හා sannivedana තාක්ෂණය. health information and communication technology. මේක ඔය කොරෝනා කාලේ එහෙම ගොඩක් වැදගත්. හරිද? ඒකට ගමයි 50යි ගන්නේ. ඉංජිනේරු තාක්ෂණ වේදේ විෂය ධාරාවෙන් හෝ ජෛව පද්ධති විෂය ධාරාවෙන් පෙනී සිටින ඕනෑම විෂයන් තුනකට අවම වශයෙන් සමානයි. ඒ කියනවා ET හරි BSc හරි කරලා තිබ්බොත් මේකට යන්න පුළුවන්. ඉතින් 50යි නේ ළමයි. ඕකට කී දෙනෙක් දායිද ඔය 50ට? හරි. ඔයාලට BHSE Honors Health Information and Communication කියලා ඩිග්‍රියක් හම්බ වෙනවා. ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකා කියන එකේ තමයි මේක තියෙන්නේ. ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය. ඒකේ තමයි මේ ඩිග්‍රී එක තියෙන්නේ. හරි. ඉතින් ඒවා පොඩ්ඩක් හොයලා බලන්න. ඊගාට මේකත් අලුත් ළමයි health tourism and hospitality management 50යි ගන්නෙ. ඒක වාණිජ්‍ය විෂය ධාරාව හෝ ජෛව විද්‍යා විෂය ධාරාව හෝ භෞතික විෂය ධාරාව, ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාව. ඒකත් ඒත් පුළුවන් ටෙක් කරන අයට. ඒකත් මේකත් අලුත් ඩිග්‍රියක්. ජෛව වෛද්‍ය තාක්ෂණය, බයෝ මෙඩිකල් ටෙක්නොලොජි. ඒත් 50යි ගන්නෙ. ඒකත් ඉංජිනේරු විෂය ධාරාවෙන් අලුතෙන් හඳුන්වා දීපේ. يعني ටෙක් කරන අයට ඔක්කොම අලුතෙන් ආපුවා මේ දේශීය ඖෂධ තාක්ෂණය. ඒකත් ටෙක් කරන අයට අලුතෙන් ආවේ. ගම්පහ වික්‍රමාරච්චි එකේ තියෙන්නේ. යෝග සහ පරමනෝ විද්‍යාව. පාරමනෝ විද්‍යාව. හරි. ඒකටත් ළමයි මෙහෙම 50ක් ගන්න අලුතෙන් ආවේ. මේ අවුරුද්දේ හඳුන්වා දීපු ඩිග්‍රී ඔක්කොම සමාජ අධ්‍යයනය social studies and ඒකත් ඒක නම් උසස් පෙළ ඕනිම විෂයක්. ඒක BSc Honors social studies. right මම ඉතින් අයින් කරනවා මේක. ඉතින් ඔන්න ඔය විදිහට ඔය කැම්පස් බුක් එක හොදට බලලා වැඩේ ස්ටඩි කරන්න මම ඔන්න ඔයාලගේ group එකට පොත දැම්මා. හරි උමනාවක් තියන අය මේව බලලා තමන්ගේ වැඩේ කරගන්න. මොකද මම දැන් මෙතන කොච්චර ඉගෙනුවත් උගන්නන දේ තුලින් යන්න පුළුවන් පාත් එක උගන්නන්න නැතුව කොච්චර ඉගෙනුවා වැඩක් නැහැ නේ. මම ඒ හින්දා ළමයි මේ වෙලාව අරගෙන මේක කියලා දුන්නේ. හරි ආර්ට් හොද නැත්තේ නේ ආර්ට් හොදයි. මම ආර්ට් පැත්ත කියලා දුන්නේ නැහැ මම ඔය. මෙතන අපි අර IT ම කරන අය ඉන්නවනේ. IT වලින් ඉස්සරහට යන්න ඕනි ළමයි ටිකක්. දැන් මාත් එක්ක මෙතන එකතු වෙලා ඉන්න ගොඩක් පිරිස එහෙමයි. IT වලට කැමැත්තක් තියෙන අය. IT වැඩික් වෙන්න නෙන්න කියලා කිව්වේ. මම ඒකයි ඔයාලට මේ පැත්ත විතර පොඩ්ඩක් කිව්වේ ඉතින්. කොමර්ස් සහ අය මේ ආර්ට් කතා කරන්නේ නැතුව මම. හරිද? මොකද ඉතින් මගේ ප්‍රොෆෙෂන් එකත් ඉතින් IT නේ.
ඉතින් ඒ හින්දා IT වලට ආදරේ හින්දා තමයි මම IT ගැන පොඩ්ඩක් වැඩිපුර කිව්වේ. ඉතින් ආර්ට් කොමර්ස් නරකයි කියලා කියන්නේ නැහැ. හොඳේ හැම සබ්ජෙක්ට් එකක්ම ඕනි. හැම එකක්ම එක හා සමානව අපිට වටිනවා. ඒ හැම දෙයක්ම එකට එකතු වුනහම තමයි ළමයි ලස්සන ලෝකයක් බිහි වෙන්නේ. හරි. නමුත් මම අර කිව්වේ එක්සෑම් එකෙන් පස්සේ නිකන් ඔයාලගේ පාත් එකේ ඕගොල්ලන්ට යන්න බැරි වුණොත් මම ඒක කරපු අපරාධයක්. ගොඩක් ළමයිගේ හීන හරි අමුතුයි. මෙතන ඉන්න කොල්ලෝ ළමයි මේ මම කතා කරන්නේ බහුතරයක් පිරිමි ළමයිට. මොකද ගෑල් ළමයිට ලොකුවට ලෝකෙ වෙනස් කරන්න උවමනාවක් නැහැ. දැන් මෙතන නැහැනේ හදට යන්න ඕනි කෙල්ලෝ. නේද? ඉතින් ඒ හින්දා මේ නාසයකට යන්න ඕනි කෙල්ලෝ මෙතන නැහැනේ. මෙතන ඉන්න කොල්ලෝ ටිකක් අමුතුයිනේ. ඒ කියන්නේ අමුතු හින්දානේ මෙතන මේ මාත් එක්ක ඉන්නේ. මේ ඔන්ලයින් හරි මේ කහ වෙලා මේ රැදිලා මේ ප්‍රශ්න වැලක් තියෙන ASCII ඔය මෙතන මාත් එක්ක මේ ඉන්නේ උන්ට IT උණ තියෙන හින්දා. මම හැමදාම කියන්නේ මාදිත් එක්ක වරෙන් IT උණ තියෙන උන් ටික විතරක් කියලා. ඒතර එහෙම උණකාරයෝ ටිකක් නෙමෙයි ඉන්නේ. ඉතින් ඒ උණකාරයෝ හරි පාරේ ඇව්වේ නැත්තම් උන්ට කරන අපරාධයක් ඒක. නිකාම්ම ළමයි ICT වරෙන් ඉගෙන ගන්න කියලා මට මෙහෙම උගන්නගෙන යන්න බෑ. ඉතින් මම කැමතියි මෙතන ඉන්න කොල්ලෝ ටික ළමයි මේ ලොකු වෙනසක් කරනවා නම් උන්ට අමුතු දෙයක් කරගන්න පුළුවන් නම් මේ ලෝකෙට වෙනස් දෙයක් උන්ට කරන්න පුළුවන් නම්. ඒතර ඒ ලෝකෙට වෙනස් දෙයක් කරන්න නම් මෙතනදී අපි ස්ටඩි කරාම තේරෙනවා අපිට ඩිග්‍රී විවිධාකාර ඩිග්‍රී ගණනාවක් තියෙනවා මැත්ස් එක්ක ICT කරනකොට. ඉතින් මේ ඒ හින්දායි මම මේගොල්ලන්ට ඒක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරේ. මොකද එතකොට එයාලා දන්නවනේ එයාලට උණ හැදිලා තියෙන්නේ මොකක් හින්දාද කියලා. එතකොට ඒ උණ හැදුනේ මොකක් හින්දාද කියන එකට ඔන්න උත්තරේ ওই පොතේ තියෙනවා. එතකොට මේ පොත බලලා තේරුම් ගන්න ඒ ඩිග්‍රී එක ඊට පස්සේ ඩිග්‍රී එක ළමයි Google එකේ ගහලා බලන්න. ඒ ඩිග්‍රී එකේ තියෙන කෝස් කන්ටෙන්ට් හොයලා බලන්න. ඒ කෝස් කන්ටෙන්ට් එක තුලින් ඕගොල්ලන්ට මොන වගේ දේවල් ඉගෙන ගන්න පුළුවන්ද? එහෙම දේවල් ඉගෙන ගත්තොත් මේ ලෝකේ කොතනකට වාට යන්න පුළුවන්ද කියලා බලලා තෝරගන්න. අවසානයේ වෙන්න තියෙන අවුට්පුට් එක දිහා දැකලා ඉන්පුට් එක හදාගත්තොත් හොඳයි නේද? ඉස්සර ළමයි මම නම් කරේ ඔය මොකවත් දන්නේ නැහැ. මම නිකන් ඔහේ A level subject තුනක් තෝරගෙන මම ගියා මිසක් මම දන්නේ නැහැ ඒකෙන් පස්සේ මොනවද වෙන්නේ කියන එක. මම ඉතින් ප්‍රයිවට් කරපු හින්දා ඩිග්‍රී එක මට ගැටලුවක් වුණේ නැහැ. නමුත් හැමෝටම එහෙම කරන්න අමාරුයිනේ. හරි ළමයි. ඒ හින්දා ඔයගොල්ලෝ තාම පරක්කු නැහැ. හරි හැමෝම තමන් ගන්න ආර්ට් කරත් ආර්ට් වල මොනවද කරන සබ්ජෙක්ට්ස් කියන එක හරියට තේරුම් අරගෙන හරියට වැටික් කරගන්න ඔය පොත බලලා රයිට් ඔය කැම්පස් බුක් එක. ඕගොල්ලන්ගේ කාලේ උඩට ඩිග්‍රී වැඩි වෙයි. දැන් මේ පාර කැම්පස් එකට ගන්න ප්‍රමාණය වැඩි කරා ළමයි. සාමාන්‍යයෙන් 30000යි ගන්න ඉස්සර නම් අවුරුද්දකට. දැන් මේ පාර මං හිතන්නේ 40000ක් පැන්නුවා ළමයි. ඒකේ මාර වාසියක් හොදි. මොකද අතන යන්නේ නැති කට්ටියත් එක ගත්තාම ලොකු විශාල ප්‍රමාණයකට කැම්පස් යන්න පුළුවන්. අපි දැන් විශාල දත්ත කියන මාතෘකාවට යමු වෙලාව යනවා ළමයි. දැන් විශාල දත්ත කියන මාතෘකාව මම එකයි කිව්වේ. දැන් මේ වගේ දේවල් කතා කරනකොට දැන් මේවා අපි ඉගෙන ගන්න යන්නේ ඒ නිසා ළමයි. ICT වලදී අපි ඔළුව හදනවා. මේ ලෝකය පාලනය වෙන්නේ මේ big data centers වලින්. big data centers වලින් තමයි මේ ලෝකය පාලනය වෙන්නේ. මොකද මේ big data centers තමයි දැන් අපි ගත්තොත් එහෙම Google එක කියන්නේ big data center එකක්. නේ YouTube, Yahoo මේ හැම දෙයක්ම big data centers, Facebook ඔය ඔක්කොම අපි කතා කරපුවා. එතකොට මෙන්න මේවා මේ සංකල්පෙ එන්න ගත්තේ ළමයි එකපාරටම දැන් මේ වගේ big data center එකක් සාමාන්‍ය මිනිස්සුන්ට හදන්න බෑනේ. හරිද? big data center එකක් හදන්න නම් ළමයි හොඳ ව්‍යාපාරිකයෙක් වෙන්න ඕනේ. මොකද මේකට ලොකු වියදමක් යනවා ළමයි. ඒතර ඒ වියදම දරන්නේ කවුද? හරි. ඒතර අපි මේ ඉමේජස් ගත්තොත් big data centers වල මේ තියෙන ළමයි වගේ big data centers මේ බලන්න. ලොකුවට විශාල ප්‍රමාණය මහා පරිමාණය මම මේව කතා කරා ඔයගොල්ලන්ට ප්‍රොසෙසර්ස් ගැන කියලා දෙද්දි. හරිද? එතකොට මේ තියෙන මේ වගේ ලොකු data centers මේ data centers හිතා ගන්න බෑ. මේ ඇතුලේ තියෙන දත්ත ළමයි. මේ cloud data center එකක් මේ තියෙන්නේ. හරි මේ වගේ ඔයගොල්ලන් මේ උඩින් දකින්න රූප මේ. හරිද? මේව ඇතුලට ගියා මේ විදිහේ මේ උඩ ඔක්කොම තියෙන ළමයි සූර්ය පැනල. මේ සූර්ය පැනල වලින් තමයි මේවා විදුලිය ලබා ගන්න. මෙතන the 6 largest data centers. ඒ කියන්නේ ලෝකයේ ලොකුම data centers 6න් එකක් ඔය. මෙතන ඒව ඇතුළ. බලන්න ළමයි. කොච්චර ලොකුද? මේ වගේ පරිගණක කොච්චර ඇද්ද මේ? ඒතර මේ data centers වල තියෙන data ටික අපිට හිතා ගන්නවත් බෑනේ ළමයි. නේද? මේ කොච්චර පරිගණක රාක් මෙහෙම තියෙනවද? right අපි පොඩි වීඩියෝ එකක් බලමු. YouTube data center එකේ වීඩියෝ එකකුත් තියෙනවා. අපි මේක බලමු 2021 මේ දීලා තියෙන නිවුස් එක.
හෙලෝ හරි මේ තියෙන පළවෙනියටම Qnix කියලා data center එකක් තියෙනවා. Digital Realty Trust කියලා data center එකක් තියෙනවා. China Telecom කියලා data center එකක් තියෙනවා. මේ ලොකුම ඒවා. NTT කියලා data center එකක් තියෙනවා. China Unicom කියලා data center එකක් තියෙනවා. China Mobile, Cyrus One, KDDI Telehouse ඔන්න ඔන්න මේ තියෙන ඔක්කොම ළමයි ඔය මම කතා කරපු big data centers. හරි. දැන් ඔයාලා data center එකක් කියන්නේ මොකක්ද කියලා රූපමය ආකාරයෙන් උත් දැක්කනේ. එතකොට දැන් inside the world largest data center එක. ලෝකේ ලොකුම data center එක ඇතුළට තමයි මේ යන්නේ. මේ පාඩමේදී මේ ටික ඔක්කොම මේ විදිහට හොඳට බලාගමු අවබෝධයක් ගමු ඉතින්. This millennium has seen the most advanced technological developments in human history, and the latest shift towards cloud-based technologies has changed the landscape and forced companies to develop. Now, more than ever, vast amounts of data are being processed. Millions upon millions of pieces of information are being uploaded, downloaded, and stored each second. Switch is a company whose aim it is to grow the internet both intelligently and sustainably. And with the opening of the latest campus, it demonstrates it really does mean what it says. Globally, the average data center has occupied a space of around 100,000 square feet. But with a surge in demand for online tools, particularly over this last year, 100,000 square foot units are now considered to be small. Switch's latest offering places a 1.3 million square foot warehouse among many other large buildings in its 17.4 million square foot campus, dubbed the Citadel, a name which hints at the tech giant's focus on security and innovation. The park lies adjacent to Tesla's Gigafactory, a company with which Switch has worked alongside in order to bring a new lease of life, albeit high-tech, to the desert. The company's largest building, Tahoe Reno 1, gained the title of the world's largest co-location center, dethroning the 1.1 million square foot lakeside technology. The site was expected to cost upwards of $1 billion, but after building everything from the ground up, the cost quickly tripled. A 500-mile network of fiber optic cables, which the company calls its Superloop, links the Bay Area with Los Angeles, the company's core campus in Las Vegas, and the Citadel. Dedicated lines serve the purpose of providing high-speed, low-latency connections between all sites and the surrounding areas. A 10 gigabit per second line extends from the Citadel to the San Francisco Bay Area with a super low 4 millisecond latency speed, while similarly impressive speeds of 7 milliseconds connect it to the core campus and 9 milliseconds to the city of Los Angeles. This level of future-proofing secures Switch's role in the future of the internet. The direct fiber connectivity services provided over the Switch Superloop were designed and constructed to support next-generation, always-on applications with stringent service-level agreements at wholesale price points. The company promises the lowest connectivity costs while providing access to over 100 cloud and managed service providers. Currently, the company is working alongside some of the world's most prominent mobile providers, including AT&T, Verizon, Orange, Sprint, Comcast, BT, and Telefonica. Working on such a large scale, you may not be surprised to know that the Citadel requires up to 850 megawatts of energy to power its hundreds of... හරි ඒක කියන්නේ ළමයි දැන් මේ දැන් ඊගාවට ලෝකේ දෙන්න යන ලොකුම data center එකක් නේ. අර ඔයාලට අර එක එක නම් ටිකක් අන්තිමට කියාගෙන ගියානේ. ඒ තමයි ළමයි ලෝකෙට අන්තර්ජාලය ලබා දෙන companies. දැන් අපේ ලංකාවට fiber optic cable පහක් එනවනේ. ලංකාවට අන්තර්ජාලය හම්බ වෙන්නේ cable පහකින් මුහුද යටින්. ඒ මුහුද යටින් cable පහක් එනවනේ. ඒතර ඒ cable පහක් තමයි මේ විදිහට අරන් එන්නේ එක එක ආයතන වලින්. AT&T, Orange, Verizon, Google ඔයාලට පෙන්නුවේ. Chromecast දැන් මේ වගේ ආයතන තමයි ඔය cable හදන්නේ. දැන් ඔය අපි දාලා වීඩියෝ එකේ තියෙන switch කියන එක නම් මේ විතර ලෝකෙට අන්තර්ජාලය ලබා දෙන center එකක් තමයි නිර්මාණය කරන්නේ. එතකොට ඒක තාම මම හිතන්නේ නිර්මාණ තත්ත්වයේ තියෙන්නේ. තාම ඒක හදලා නැහැ. අපි දැන් networking පාඩමට එහෙම එනකොට ඕවා මාර වැදගත්. ඒ නිසා හොඳට ඕවා ස්ටඩි කරලා තියාගන්න ළමයි. මොකද අපිට fiber optic cable එහෙම කොහොමද යන්නේ, මුහුද යටින් ඕවා කොහොමද ගෙනියන්නේ. මේ වගේ ගොඩාක් දේවල් කතා කරන්න තියෙනවා අපිට networking පාඩමේදී. හරි. එතකොට දැන් පොඩි අවබෝධයක් තියෙනවා. දැන් අපේ කවුද දැන් ප්‍රශ්නකුත් ඇහුවා ලංකාවෙත් තියෙනවද data centers? ලංකාවේ data centers තියෙනවා. ඉතින් ඔය ටෙලිකොම් එකේ තියෙන ටෙලිකොම් data center එක. ටෙලිකොම් data center එක. නිකම් පොඩි ඒවා තියෙන ලොකු ඒවානේ. ශ්‍රී ලංකන් data centers ලංකාවේ තියෙනවා. මහා ලොකු ඒවා නෑ. මහා ලොකු ඒවා නෑ. ඒතර අර අහපු ප්‍රශ්න තමයි දැන් සුපර් කම්පියුටර් කියන්නේ big data process කරන ඒවාද? හරියට හරි. හරිද? සුපර් කම්පියුටර්ස් වලින් තමයි big data centers වල data ටික analyze කරන්නේ. දැන් මේ තියෙන්නේ ශ්‍රී ලංකන් ටෙලිකොම් data center එක. හරි මහා ලොකු ඒවා නෙවෙයි. ඉතින් අර පිටරට වගේ විශාල ප්‍රමාණයේ මහා පරිමාණයේ ඒවා නෙවෙයි. හරි මේ වගේ ලංකාවෙත් ඉතින් ටෙලිකොම් එකේ data center එක ඔන්න ඔය විදිහට බලා ගන්න පුළුවන්. එච්චර තමයි ඉතින් ඉන්නේ ළමයි. වෙන ලංකාවේ හරියම data center එකක් එන්නේ නැහැ.
හරි මේ ඉතින් අර පීක් කොස්ටින් ලගේ ඩේටා සෙන්ටර් එක කියන්නේ ලංකාවේ ළමයි ඔය ඔයාලට ඉස්සරහට කියලා දෙන්නම් පීක් කොස්ටින් කියලා අපිට වෙබ් අඩවියක් අන්තර්ජාලයට සම්බන්ධ කරනකොට කොස්ටින් ගන්න ඕනි. මේ ඉතින් මේගොල්ලන්ගේ ඩේටා සෙන්ටර් එකක් මේක ඉතින් මහා ලොකු එකක් නෙවෙයි. නමුත් ඉතින් ටිකක් සාමාන්‍ය අපිට ලංකාවට ගැලපෙන මට්ටමේ ඩේටා සෙන්ටර් එකක් මේ. හරි අපි දැන් මේ පොඩක් බලාගමු. විශාල දත්ත යන සංකල්පයේ තොරතුරු හා sannivedana ශාස්ත්‍රයට අලුතින් එක් වූ සංකල්පයකි. ඇත්තනේ. මේක අලුතින් ආපු සංකල්පයක්. විශාල දත්ත යන සංකල්පයේ තොරතුරු හා sannivedana තාක්ෂණයට අලුතින් එක් වූ සංකල්පයක්. බොහෝ විට මෙය වෙබ් පාදක දත්ත ගබඩා සමග බිහි වූවක් බවට විශ්වාස කෙරේ. වෙබ් පාදක දත්ත ගබඩා කියලා කියන්නේ connection. වෙබ් පාදක කියන්නේ ළමයි වෙබ් අඩවියක් කරහා දත්ත හසුරවන. දැන් Facebook කියන එක මුලින්ම ආවේ වෙබ් අඩවියක් කරහානේ. YouTube ඇවිල්ලා තියෙන වෙබ් අඩවියක් කරහානේ. ලෝකේ මේ හැම දෙයක්ම ළමයි දත්ත අපිට එන්නේ වෙබ් එකක් කරහානේ. ඒකයි මේගොල්ලෝ කියන්නේ මේක ගොඩක් වෙලාවට වෙබ් බ්‍රවුසරයක් එක්ක වෙබ් අඩවියක් සමග බිහි වෙච්ච එකක් කියලා විශ්වාස කරනවලු. මොකද ඒ ඇරෙන්න ළමයි මේ දත්ත ගබඩාව වලට දත්ත ලැබෙන විදිහක් නැහැනේ. ඒ දත්ත ගබඩාව වල තියෙන දත්ත අපිට ලබා ගන්න පුළුවන් විදිහක් නැහැනේ. මේ දැන් ළමයි මොබයිල් ෆෝන් ඇප් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මොබයිල් ෆෝන් ඇප් එකක් දැන් තිබුණාට ඒ කාලේ එහෙම තිබුණේ නැහැ. ඒතර මේක බිහි වෙන කාලේ ළමයි වෙබ් අඩවි හරහා තමයි මේක බිහි වෙලා තියෙන්නේ. ව්‍යාපාරිකයන්ගේ අංශයෙන් සැලකූ විට විශාල දත්ත යන වචනය හා සම්බන්ධව ඔවුන් අවධානය යොමු කරනු ලබන්නේ තාක්ෂණික තත්වයන් සහ විශාල දත්ත සැකසීමට යොදාගත හැකි සකසනයන් හා සම්බන්ධ තාක්ෂණයන් වෙතයි. ඒක ඇත්ත ළමයි. ව්‍යාපාරිකයෝ කිව්වහම මේ ලෝකේ ඉන්න ලොකම ව්‍යාපාරිකයෝ ටික ගත්තහම ඒ සෑම ව්‍යාපාරිකයෙක්ටම ඩේටා සෙන්ටර් එකක් තියෙනවා. දැන් මේ දවස් ටිකේ ඉන්න ළමයි ලෝකේ ලොකුම ව්‍යාපාරිකයා පොඩ්ඩක් වෙනස් වුණා. හරිද? අපේ එලොන් මාස්නේ හිටියේ ලෝකේ පළවෙනියට. ඉතින් එලොන් මාස් පොඩි ප්‍රමාණයකින් ළමයි දෙවෙනි ස්ථානයට වෙහිල්ලා තියෙනවා. හරිද? දැන් පළවෙනියට ඉන්නේ දැනට එයා IT වලට සම්බන්ධ පුද්ගලයෙක් නෙවෙයි. නමුත් ඉතින් එලොන් මාස් එකට එයි. හරිද? ඒතර එලොන් මාස් අපි බෝ. ඒතර එලොන් මාස්ට තමයි ළමයි මේ වෙනකොට ටෙස්ලා සිටි කියලා. ටෙස්ලා සිටි කියලා එයාට ලොකු ඩේටා සෙන්ටර් එකක් තියෙනවා. ඒක ළමයි ලොකුම ඩේටා සෙන්ටර් එකක්. ඒතර බලන්න දැන් එලොන් මාස්ට කලින් හිටියේ ළමයි ජෙෆ් බොසස් Amazon එකේ අයිතිකාරයා. Amazon එකේ අයිතිකාරයා තමයි ලෝකේ පළවෙනියට හිටියේ. දැන් එයා දෙකට ආවනේ. ඒතර ජෙෆ් බොසස් කියන්නේ ළමයි එයාට තියෙන්නේ ලෝකේ ලොකුම Amazon data center එක. ලෝකේ ලොකුම data center එකක්. ඒතර ඊගාට 3-4 වගේ ඉන්නවා ළමයි මාක් සකර්බර්ග්. right? ඒතර මාක් සකර්බර්ග් කියන්නේ ඒත් බලන්නකෝ. එයාට තියෙන්නේ Facebook center එක. right? මේ තමයි තවදුරටත් ලෝ ධනවත්ම මිනිසා එලොන් මාස් හෝ ජෙෆ් බොසස් නොවේ. ලුවී විටන් හිමිකරු වන බර්නාඩ් ආනෝල්ඩ් ලෝ ධනවත්ම මිනිසා බවට වෙන විට පත් වී තිබේ. මෑතකදී ව්‍යාපාර කිහිපයක් මිලට ගැනීමෙන් පසු ලුවී විටන්හි වත්කම් ප්‍රමාණය ඉහළ ගිය අතර වර්තමානයේ වන විට ඩොලර් බිලියන 186.3ක වත්කම් ප්‍රමාණයක් ඔහු සතු වේ. Amazon අධිපති ජෙෆ් බොසස් සහ එලොන් මාස් පිළිවෙලින් 147ක් විදිහට තමයි ඉන්නේ. ඒ කියන්නේ ජෙෆ් බොසස් 186යි නේ අරයට තියෙන 186.3යි. ඉතින් ජෙෆ් බොසස් ආයිස්සරහට එන්න පුළුවන්. එලොන් මාස් 147ක් තියෙනවා දෙවන තුන්වෙනි. ඒතර මෙතන මෙයාට විතරයි මම හිතන්නේ ඩේටා සෙන්ටර් එකක් නැත්තේ ළමයි. ඩේටා සෙන්ටර් එකක් නැත්තේ යාට. හරි. මේ තියෙන ෆයිබර් ඔප්ටික් කේබල් එකක් වලට අන්තර්ජාලය එන කේබල් එක මෙහෙම තමයි ඉන්නේ ළමයි. මේ චූටි කේබල් වලින් ආලෝකය ගමන් කරගෙන ඉන්නේ. මේ තියෙන එක ආරක්ෂාවට දාලා තියෙන ඒවා. හරි අපි පස්සේ බලමු. මේ පස්සේ එන ළමයි කවුද? හරි. ඒ නිසා ළමයි ව්‍යාපාරිකයෝ බලන්නේ ළමයි මේ වගේ ලොකු data centers නිර්මාණය කරන්න. මොකද data centers නිර්මාණය කරාම ඒව rent එකට දෙන්න, hire එකට දෙන්න, ඒ දත්ත වල ආරක්ෂාවත් එක්ක ළමයි මිනිස්සු කැමති නේ මේ දේවල් භාවිතා කරන්න. බැංකුව එහෙම ඒ වගේ data centers ගන්නවා. ඒතකොට ළමයි ව්‍යාපාරිකයන්ට ලොකු මුදලක් ආයෝජනය කරන්න පුළුවන්. දැන් ඇමරිකාවේ කවුද? ජෙෆ් බොසස් Amazon එකේ එක්කෙනා. එයා තමයි ළමයි ලෝකයේ දැනට තියෙන හොඳම සර්වර් එක හදලා තියෙන්නේ. AWS server. හරිද? ඒතකොට ඒ හින්දා තමයි දැන් අපි වුණත් software engineersලා විදිහට ළමයි ලංකාවේ අපි වුණත් පාවිච්චි කරන්නේ AWS කියන සර්වර් එක. හරිද? දැන් ඔයාලා හොයලා බලන්න. මේ පාඩමේ මම ලොකුවට අද දවසම මේක කතා කරන්න ළමයි මේක ඒ තරමට ඕගලන්ට වැදගත් හින්දා. AWS
සර්වර්ස්. ඒතර ඕගොල්ලන්ට කවදද දවසක මේ වගේ AWS සර්වර් එකක් පාවිච්චි කරන්න පුළුවන් ඔය cloud computing වලට ඕනිම අපි අපිට කියනවා ළමයි Amazon Web Services. මේකත් අපි cloud computing වලට තව ටිකක් ඉස්සරහට ඉගෙන ගන්නවා. cloud computing මාතෘකාවේදී AWS. ඒතර AWS බාන මේ Amazon logo එකත් එක්ක යන්නේ අර හිනහම. එතකොට මේක නිසා තමයි ලෝකෙ පළවෙනි කෝටිපතිය බවට ජෙෆ් බොසස් පත් උනේ. තේරුණාද? මොකද මේවා අපි සල්ලි දීලා ගන්න ඕනේ. අවුරුද්දකට රුපියල් 60000ක් අඩුම පැකේජ් එක. මේ 12 month. හරිද? මේවා මේ එච්චර ගණන් ළමයි. හරිද? 1 million. හරි. එතකොට මේ තියෙන එහෙම සර්වර් එකක්. එතකොට දැන් මේ ව්‍යාපාරිකයෝ යන්න බලන්න විශාල දත්ත යන අවධානය යොමු කරන්නේ ඒකයි. එතකොට විශාල දත්ත දැන් සකස් කරන්න ඒගොල්ලන්ට ළමයි ගාවට සුපර් කම්පියුටර් ඕනි. ඉතින් ඒගොල්ලෝ මොකද කරන්නේ ඊට පස්සේ මේ වගේ සුපර් කම්පියුටර් හදන්න ඉන්වෙස්ට් කරනවා. හරිද? සුපර් කම්පියුටර් හදන්න ඉන්වෙස්ට් කරනවා. හරි. එතකොට බලන්න ලෝකයේ විශාල දත්ත කියන සංකල්පය පස්සේ පන්නන්නේ ව්‍යාපාරිකයෝ. ව්යාපාරිකයෝ මේවත් එක්ක ලොකුවට හැප්පෙනවා. හරි. එහෙනම් විශාල දත්ත සැකසීම යොදාගත හැකි සකසනයන් හා සම්බන්ධ තාක්ෂණය වෙතයි. දත්ත සතු ආයතන අවධානය යොමු කරනු ලබන්නේ විශාල දත්ත ගබඩා පවත්වාගෙන යාම අදාළවයි. එහෙනම් මේ වගේ දත්ත තියෙන අය බලන්න විශාල දත්ත සපිර ගබඩා පවත්වාගෙන යන්න. ඉතින් ඔච්චරයි අපි මේකෙදි කතා කරන්නේ. මේ සිලබස් එකේ තියෙන ඔච්චරයි. නමුත් ඕගොල්ලන්ට මම ඊට වඩා දෙයක් මේ පැහැදිලි කරේ ඒකයි. හරි. ඒතර මේක ඉංග්‍රීසි නෝට් එකකුත් තියෙනවා බලා ගන්න. Big data is field that treats way to analyze, systematically extract information from or out, otherwise deal with data sets that are too large or complex to be dealt with by traditional data processing application software. Data with many fields offer greater statistical power, while data with higher complexity may lead a higher false discovery rate. Big data analytical challenge include capturing data, data storage, data analytical, search, sharing, transfer, visualization, querying, updating, information, privacy, and data source. Big data was originally associated with three key concepts: volume, variety, and velocity. The analyticals of data presents challenge in sampling and thus previously allowing for only observation and sampling. Therefore, big data often include data with size that exceeds the capacity of traditional softwares to process within a acceptable time and value. හරි. මේකෙත් දැන් අර අපි කතා කරපු උඩ නෝට් එකට වඩා ලොකු විස්තර ටිකක් මේකේ තියෙනවා ළමයි. මේකේද ඔයගොල්ලෝ බලා ගන්න මෙතනදී මේ big data analysis challenge including මේ තියෙන ඒගොල්ලන්ගේ තියෙන ලොකුම challenge capturing data. ඒගොල්ලෝ data storage, data analysis, search, ඊගාවට share කරන දේවල්, transfer කරන දේවල්, visualization, query, update වෙන දේවල්, information, privacy and data source. මේවා තමයි big data originally associated with their three concept. මේ හැම දෙයක් එක්ක මේගොල්ලන්ට ළමයි concept එකක් බලන්න වෙනවා මේ විදිහට. volume එක කියන්නේ ධාරිතාවය. එතකොට මේ වගේ හැම දෙයක් ගැනම ඒගොල්ලන්ට හිතලා වැඩ කරන්න වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේකත් දැන් මේ තියෙන්නේ අපිට මෙතනම තියෙන ඉංග්‍රීසි සිංහල වචනවල ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේට් එක නෙවෙයි. ඒ හින්දා මේ ටිකත් ඕගොල්ලෝ හොඳට බලන්න. හරිද? හොඳට බලලා ඒකත් තේරුම් ගන්න. එතකොට මේ දෙකම එකතු කරගෙන නෝට් එකක් හදාගන්න. විශාල දත්ත කියන්නේ මොනවද කියලා. ඕගොල්ලන්ට එතකොට පොඩි හෝම්වර්ක් එකක් තියෙනවා ළමයි. හෝම්වර්ක් එක තමයි ඕගොල්ලෝ විශාල දත්ත පිළිබඳ පොඩි රිසර්ච් එකක් කරන්න ඕනි. ලියා ගන්න ඕගොල්ලෝ. හරි. මෙත්මි කියලා ඉන්නවද පන්තියේ කවුද? මෙත්මි. හරි. මෙත්මි කියන්නේ කවුද? මෙත්මි කියන්නේ මෙත්මි සෙව්වන්දිකාද? මෙත්මි සෙව්වන්දිකාද නැත්නම් වෙන මෙත්මි කෙනෙක්ද? මැසේජ් එකක් එවන්න බලන්න. WhatsApp දාන්න. හරි. ඔයගොල්ලන්ගේ හෝම්වර්ක් එක තමයි ඔයගොල්ලෝ ළමයි විශාල දත්ත පිළිබඳ සමීක්ෂණයක් කරන්න. සමීක්ෂණයක්. හරි. කොමෙත් මේකේ මැසේජ් එකක් නැහැ නේ. එන එයාවත් දානවා.
ඔන්න එහෙනම් ඉන්නේ තේ ඔහි. තව ඉවරයි නලගයිනේ. හරිද විශාල දත්ත පිළිබඳ සමීක්ෂණ. ඒතර ඕගොල්ලෝමයි මට ලිස්ට් එකක් හදලා දෙන්න ඕනේ. දැනට තියෙන ලෝකයේ ලොකුම ඩේටා සෙන්ටර්ස් පහක් ඒ පහේ නම් ඒ ප්‍රමාණයන්. එතකොට විශාල දත්ත ගැන තව හොද කන්සෙප්ට්ස්. ඒ කියන්නේ big data ගැන මොනවද කියන්නේ මිනිස්සු කන්සෙප්ට් ළමයි. ඔයාලට බෑ Google එකේ type කරන්න පුළුවන් what is the big data centers. එහෙම ගහන්න පුළුවන් what is the big data center. ඒතර world largest big data centers in 2021. ඔන්න ඔය විදිහට Google එකේ search කරලා බලන්න. හරිද? නිකන් big data කිව්වත් ඇති. හරිද? ඒතර YouTube එකේ වීඩියෝස් තියෙනවා මේ හැම දෙයකින්ම. මොකද මේ big data පුළුවන් තරම් තමයි ඉගෙන ගන්න ඕනේ. නැත්නම් අපිට ඉස්සරහට යන්න අමාරුයි. big data ගැන හරියට ඉගෙන ගන්න. දත්ත කියන්නේ ළමයි ලෝකයේ දත්ත කියන එක මාර වැදගත්. හරිද? දත්ත කියන දේවල් කොච්චරක්ද කියන එක හිතා ගන්නවත් බැරි තරම්. ඒ නිසා ඒක හොඳට ඉගෙන ගන්න. රයිට් ඒක ගැන අපේ රිසර්ච් එකක් උදාහරණත් එක්ක එක්සැම්පල් හැමදේම දාගෙන කරගෙන ලස්සනට වැඩේ කරන්න. එහෙනම් ඔන්න අපි එනවා ඊගාවට. දත්ත හා තොරතුරු නිර්මාණය, බෙදා හැරීම සහ කළමනාකරණය සඳහා තාක්ෂණයේ අවශ්‍යතාවය. හරි. එතකොට මේ මට big data වලදී කියන්න බැරුණා. දැන් ඔයගොල්ලන්ගේ බැංකු ගිණුමක් තියෙනවා නම් ඔයාලට බැංකුවක ඒ බැංකු ගිණුමත් ළමයි big data එකකට තමයි අයිති වෙන්නේ හොඳේ. මොකද ළමයි අයි දන්නවද එහෙම කියන්නේ දැන් ඔයගොල්ලෝ මේ බැංකු ගිණුමක් පටන් ගත්තාම ඒක ඔයාලගේ ජීවිතයේ තියෙන තාක්කල් ළමයි අප්ඩේට් වෙවි යනවනේ. දවස ගානේ අප්ඩේට් වෙවි යනවා. එතකොට ඒකත් big data විදිහට තමයි අපි ගන්නෙ හොඳේ. හරි. එයාට data centers එකක් තිබ්බනම් ඔය තියෙන තැන ආයේ වෙනස් වෙනවද? ඔව් ඔයාට data centers තිබ්බනම් වෙනස් වෙනවා. ඉතින් මාසයක් ගානේ සල්ලි එනකොට ඒවත් ආයෝජනනේ. data center එකක් තියෙනවා කියනම හැමදාම සල්ලි මාසයක් ගානේ සල්ලි. ඒතර ඒ තරම වෙනස් වෙනවා. Word එකේ කෙරුවට කමක් නැද්ද? නෑ කමක් නෑ. ඉතින් Word එකේ කෙරුවත් කමක් නෑ. කොහොම හරි මට ඕනේ ඔයගොල්ලෝ රිසර්ච් එක කළා මේක ගැන දත්ත ටිකක් ඔලුවට දාගන්න එක. හරි. ඒතර මේවට උදාහරණ data centers වලට උදාහරණත් ලියන්නේ නැහැ. දැන් Facebook එහෙම උදාහරණ. ඒව ගත්තොත් ඉතින් ඒව ගැන හොඳට ස්ටඩි කරන්න. දැන් Facebook data center එක ගැන එහෙම හොඳට ස්ටඩි කරන්න. ඒගොල්ලන්ගේ ළමයි හැමදේම හොයාගන්න. advantages disadvantages ඒගොල්ලන්ට data centers කීයක් තියෙනවද? ඒ වගේ හැම රිසර්ච් එකක්ම ඔයගොල්ලෝ පොඩ්ඩක් හොයලා බලන්න නිකන් ඉන්න ගමන්. මේක හරි ලස්සන මාතෘකාවක් නේ. හරි. ඒතර දැන් මම මේ මෙතන කතා කරපු අභියෝග ටික. challenge data centers වල තියෙන අභියෝගතා. ඒවත් බලා ගන්න. දත්ත ගබඩා කරන්න තියෙන අභියෝගතා, විශ්ලේෂණය කරන්න තියෙන මේ අභියෝගතාවය කොහොමද මේ දත්ත ගබඩා කරන්නේ, මේ දත්ත පස්සේ හොයන්නේ කොහොමද, ඒතර මේවා අප්ඩේට් කරන්නේ කොහොමද, ඒතර මේ වගේ තියෙන අභියෝගතා මොනවද කියලාත් බලා ගන්න. හරි. දත්ත හා තොරතුරු නිර්මාණය, බෙදා හැරීම, කළමනාකරණය සඳහා තාක්ෂණයේ අවශ්‍යතාවය. එදිනෙදා ජීවිතයේදී තොරතුරු වල යෝග්‍යතාවය. එදිනෙදා ජීවිතයේදී තොරතුරු වල යෝග්‍යතාවය. The needs for information is everyday life. The need for information in everyday life. මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයේදී සිදු කරනු ලබන කාර්යයන් සඳහා තොරතුරු ඉතා වැදගත් කාර්යභාරයක් සිදු කරනු ලැබේ. එය අංශ 4ක් යටතේ සාකච්ඡා කිරීමට පුළුවන්. දැන් එදිනෙදා ජීවිතයේ ඕගොල්ලන්ට අපිට මේ තොරතුරු කොච්චර වැදගත්ද? එහෙමද? ඔයාලා ගෙදර නම් නිවුස් බලන නැති වෙලාවට පත්තරේ වෙලාවට අරගෙන බලනවා ඇති. එතකොට එහෙම කරන්නේ ඒගොල්ලන්ට නිවුස් වලින් පත්තරින් හම්බ වෙන තොරතුරු වැදගත් හින්දානේ. එතකොට දැන් මෙතනදී අපි කතා කරන එදිනෙදා ජීවිතේ අපිට තොරතුරු හරි බලමු. මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයේදී සිදු කරන ලබන කාර්යයන් සඳහා තොරතුරු ඉතා වැදගත් කාර්යභාරයක් සිදු කරයි. ඒක අංශ 4කට කඩනවලු ළමයි. තීරණ ගැනීමේ කාර්යය සඳහා decision making. මොනවාද උදාහරණ? මොන හොයාගන්න. තොරතුරු වලින් මිනිස්සු තීරණ ගන්නවා. ඇත්තනේ. දැන් නිවුස් වලට කිව්වොත් ළමයි වහිනවා මුහුදු යන්න එපා කියලා. මිනිස්සු තීරණයක් ගන්නවද මුහුදු යන්නේ නැහැ. අද ඇදලා නීති දාලා කිව්වොත් මිනිස්සු තීරණයක් ගන්නවා. අද අපි පාරට යන්නේ නේද? අද සංචරණ සීමා අයින් කරා කිව්වොත් මිනිස්සු තීරණයක් ගන්නවා. එහෙනම් යන්න ඕනේ ටවුන් පැත්තේ. ගියන්නත් බැරුණානේ ගොඩක් දවසකින්. ඉතින් මෙන්න මේ විදිහට මිනිස්සු විවිධාකාර තීරණ ළමයි ලබා ගන්නවනේ. ඒ තීරණ ගන්න ළමයි ඒගොල්ලන්ට ලැබෙන තොරතුරු එක්ක. එතකොට මේ තොරතුරු එදිනෙදා ජීවිතේ අපිට ලැබෙන දේවල්. කියන්නේ ඔයා උදේම Facebook ගියාම Facebook එකේ දාලා තියෙන දේවල් ඔයගොල්ලෝ බලනවා. බලලා ඒවෙන් තීරණය කරනවා. එහෙම කරනව නේද? Facebook එකේ තියෙන දේවල් එක්ක හරි.
ඉතින් ඔය විදිහට Facebook WhatsApp TV එකේ යන news ද අරවද මේවද මේ හැම දෙයකින්ම ඔයගොල්ලෝ කරන්නේ තීරණ ගැනීම decision making. ඊගාවට ප්‍රතිපත්ති සම්පාදනය සඳහා for policy formulations ප්‍රතිපත්තියක්. ඒ කියන්නේ දැන් ඔයාට පුළුවන් ඔය තොරතුරු වලින් ළමයි විවිධ දැන් අපි එදිනදා ජීවිතයේදී ප්‍රතිපත්ති මොන වගේ ප්‍රතිපත්තිද? මොනවාට අද තොරතුරක් දෙනවා ළමයි. මොනවද මේ වගේ දැන් අපි කියනවා ඒ කෑමක් ගැන මොන හරි කෑමක් ගැන ඒ කෑමකට රසායනික ද්‍රව්‍ය දාලා තියෙනවා ඒ නිසා මෙහෙම මේ වගේ කෑම තියෙනවා මේ වගේ වෙලදපොලේ අර පොල් තෙල් කේස් එක ගියේ ඉතින් මේ වගේ පොල් තෙල් තියෙනවා මේ වගේ පොල් තෙල් කන්න එපා අරකයි මේකයි මෙහෙමයි කියලා දැන් ඔයාලට ඔන්න නිවුස් එකක් යනවා ඔන්න ඔයා ගන්නවා ප්‍රතිපත්තිය මොකද ප්‍රතිපත්තිය ආයි ජීවිතේටවත් ඔය පොල් තෙල් මෙහෙට ගේන්න එපා මං ආයි කවදාවත් පොල් තෙල් කන්නේ නැහැ මම මේක ප්‍රතිපත්තියක් මේක මගේ ඒ වගේ එකක් වල ගන්න පුළුවන් මේ වගේ තීරණයක් ළමයි. ප්‍රතිපත්තියක් ගන්න ඔයා තීරණයක් ගන්නවා ප්‍රතිපත්තියක්. ඒ වගේම දැන් ඒ අපි ගෙදෙද්දි ගන්න දෙයක් නේ. ඒතරම අපිට ව්‍යාපාර වලට ප්‍රතිපත්තියක් හදා ගන්න පුළුවන්. අපි ප්‍රතිපත්තියක් වශයෙන් මේගොල්ලන්ට ආනයනය නොකරමු. අපි මේ වගේ ප්‍රතිපත්තියක් ගමු. ඒතර රජයකට පුළුවන් ප්‍රතිපත්ති සම්පාදනය කරන්න. මේ වගේ විවිධාකාර දේවල් ළමයි දිනදා ජීවිතයේදී මේ පුද්ගලයන් ලබා ගන්නවා. අනාවැකේ පළ කරනවා. මොකද අනාවැකී ඔන්න තොරතුරක් දෙනවා ළමයි. තව දවස් 3ක් එක දිගට වහිනවා කියලා. ඔන්න අපි අනාවැකියක් පළ කරනවා. එහෙනම් පුතේ ඉතින් රත්නපුරට ගම් වතුර. එහෙනම් රත්නපුරට ගම් වතුර ගන්නවා. මම ඔන්න අද කිව්වා වගේ අනාවැකියක් කියනවා රත්නපුරට ගම් වතුර ගන්නවා. ඒ ගන්නවා විතරක් නෙමෙයි මෙච්චර ගෙවල් ටිකක් යට වෙනවා. මෙන්න මේ ගහ අනිවාර්යෙන් පාරට කඩාගෙන වැටෙනවා. මොකද ওই ගහ තියෙන්නේ කොයි වෙලේ කඩා වැටෙන්නද කියලා දන්නේ නැහැ. අන්න අනාවැකියක්. ඒතර නේද මුහුදේ නැවක් ගිනි ගන්නවා. ඔන්න මුහුදේ නැවක් ගිනි ගන්නකොට අනාවැකියක්. ඔන්න හුණ කියන්න වගේ කියන්න පුළුවන්. මිනිස්සු කන්නේ මාළු දවස් 3ක් විතර යනකම්. මිනිස්සු දැන් මාළු කන්නේ. මිනිස්සු මාළුන්ට බය වෙනවා. ඔන්න දැන් මෙහෙම දේවල් වෙනවා. ඔන්න රටේ මේ වගේ දේවල් වෙනවා. ඒ කියන්නේ යම් තොරතුරුත් එක්ක මිනිස්සු නේද තීරණ ගන්නවා ප්‍රතිපත්ති සම්පාදනය කරනවා අනාවැකි ඵල කරනවා. තවත් කට්ටියක් දැන් for planning and monitoring purposes සැලසුම් කිරීම හා අධීක්ෂණ කාර්යයන් සඳහා. සමහර අය ළමයි ඒගොල්ලන්ගේ සැලසුම් වලට මේක ලබා ගන්න. ඒ කියන්නේ කවුරු හරි සැලසුම් කරන් ඉන්නවා ළමයි ට්‍රිප් එකක් යන්න. ඔන්න නිවුස් වලට කියනවා ළමයි මෙන්න මෙහෙම දෙයක් වෙලා තියෙනවා. අන්න ඒගොල්ලන්ගේ සැලසුම වුණා වෙනවද? ඒ සැලසුම ඒගොල්ලෝ නතර කරයි එක්ක සැලසුම අලුත් කරයි වෙනස් කරයි. සමහර දේවල් අධීක්ෂණය කරනවා. ඔන්න මේ වගේ දෙයක් කිව්වහම කවුරු හරි කෙනෙක් ළමයි මොන හරි අධීක්ෂණ කාර්යයක් දෙන්නවා. ඉතින් මේ ඉදිනදා ජීවිතේ සිද්ධ වෙන දේවල් නේ ඕගොල්ලෝ මේ ඔක්කොම කරන්නේ ඕවනේ. නේද? ඔයගොල්ලෝ Facebook එකේ පන්තියක් තියෙනවා කියලා ඇඩ් එකක් දැක්කොත් සැලසුම් කරනවා. මං එහෙනම් මේ පන්තියට යන්න ඕනේ. නේද? අන්න ඒ වගේ තමයි ළමයි. ඉතින් අපි ඉදිනදා ජීවිතේ බලන්න මේ තොරතුරු නිසා අපි මේ කාර්යයන් 4 සිදු කරනවා. ඕක අපිට තේරෙන්නේ අපි ඕක කරාද කියන එක. නමුත් අපි දන්නේම නැතුව ළමයි ওই දේවල් සිද්ධ වෙනවා. තීරණ ගන්න දේවල්, ප්‍රතිපත්ති සම්පාදනය කරන දේවල්, අනාවැකි ඵල කරන දේවල් මේවා අපි හිතාමතා නොකරට ඔයගොල්ලෝ හොයලා බලන්න අද ඉඳලා. දැන් අද ඔයගොල්ලෝ මේක පාඩමක් විදිහට ඉගෙන ගත්තනේ. එදිනෙදා ජීවිතයේදී තොරතුරු කොච්චර වැදගත්ද කියලා. දැන් ඔයගොල්ලෝ කිව්දෙද්දි කියන්නේ නෑනේ මං අම්මේ ඩිසිෂන් එකක් ගත්තා. මේ ලැබිච්ච තොරතුරත් එක්ක. එහෙම කතා කරන්නේ නෑනේ නේද? ඔයගොල්ලෝ කිව්දෙද්දි කියන්නේ නෑනේ මං පොලිසිය එකක් හදලා තියෙන්නේ. මේ වෙන ප්‍රශ්නත් එක්ක මම අද ඉඳලා මං ප්‍රතිපත්තියකට එනවා මං. එහෙම කියන්නේ නෑනේ ළමයි නේද? අපි නිකන් ඔහේ කතා වචනෙට කියනවා කරනවා හිතනවා. නමුත් මතක තියාගන්න හැමදේම සිද්ධ වෙන්නේ මෙන්න මේ කාරණා 4ත් එක්ක. පළගේ අම්මගේ තාත්තගේ ඉඳලා ඕගොල්ලන් ඉඳලා හැමෝම ඔය ලැබෙන කියන තොරතුරුත් එක්ක අසල්වැසියන්ගෙන් ලැබෙන දේවල් පත්තර වලින් නිවුස් වලින් රේඩියෝ එකෙන් අහන දේවල් ඊට පස්සේ ඔයාලා ඔය මොබයිල් ෆෝන් එක හරහා ලැබෙන දේවල් මේ හැම දෙයකින්ම ඕගොල්ලෝ යම් කිසි නිගමනයකට එනවා නම් ඒ එන්නේ මෙන්න මේ ක්‍රම 4න් හේකට. හරි. ඒක පැහැදිලි නේ එහෙනම්. රයිට්. අපි එහෙනම් යන් ඉස්සරහට මේක දැන් හොඳට මතක තියාගන්න මේවා විභාගයට එනවා. නිසා තීරණ ගැනීම කාර්ය decision making ප්‍රතිපත්ති සම්පාදනය policy formulation අනාවැකි ඵල කිරීමද make predictions සැලසුම් කිරීම අධීක්ෂණ කාර්යයන් for planning and monitoring purpose. right එහෙම විදිහට මතක තියාගන්න. අපි යන් ඊගාව කොටසට අත්හුරු ක්‍රම වලින් දත්ත හතරතුරු හැසිරවීමේදී ඇතිවෙන පසුබෑම්. අත්හුරු ක්‍රම වලින් අත්හුරු කියන්නේ ළමයි manual. ඒ කියන්නේ අපි අතින් right දත්ත හතරතුරු හැසිරවීමේදී අසුවන පසුබෑම්. අපි ඔකට කියනවා invisibility of applying manual methods where it can be harmful to humans. ඇති වෙන පසුබෑම් harmful to humans. Invisibility of applying manual methods where it can be harmful to humans. දත්ත තොරතුරු බවට පත් කරලීම සඳහා අතීතයේදී සාම්ප්‍රදායික ක්‍රමවේදයන් භාවිතා කෙරුණි. ඒක ඇත්තනේ. දත්තයක් තොරතුරක් බවට පත් කරන්න ළමයි අතීතයේදී සාම්ප්‍රදායික ක්‍රමවේදනේ තිබුණි. එතකොට
අතීතයේ විතරක් නෙවෙයි වර්තමානයේ බොහෝ ආයතන තාමත් මේ සාම්ප්‍රදායික ක්‍රමවේද පාවිච්චි කරනවා. හරි. අපිට මෙතන තියෙනවා පොඩි උදාහරණයක් දැන් ඕකට ලියන්න. දැන් ළමයි ඔයාලා ඔය පොඩි කාලේ ඉස්කෝලේ යනකොට ඔයාලගේ ගුරුවරු දැන් පන්ති වාර්තා පොතක් හැදුවනේ. ඔයගලන්ගේ වෙනිය මේ නේද විභාගයක් ලියුවම පොඩි කාලේ ඉතින් උඩ පැන පැන ඉන්නේ. වෙනිය බලා ගන්න. ඉතින් පන්ති බාර ගුරුවරයා සීලම විෂයන් වල ලකුණු එකතු කරලා ඒ ලකුණු විෂයන් සංඛ්‍යාවෙන් බෙදලා ඇවරේජ් එකක් එහෙම හදලා තමයි පන්තියේ වෙනිය දෙන්නේ. ඉතින් ළමයි ඕකට අපි කියන්නේ සාම්ප්‍රදායික ක්‍රමයක්නේ, අත්තුරු ක්‍රමයක් නේද? අත්තුරු මැනුවල් මෙතඩ් එකක්. නේද? ක්ලාස් ටීචර් මැනුවල් මෙතඩ් එකක් යූස් කරලා තමයි ඔයගොල්ලන්ගේ වෙනිය හොයන්නේ. දැන් ළමයි ඔය කියන සාම්ප්‍රදායික ඔය අත්තිරු ක්‍රමය තාමත් යූස් වෙනව නේද? මේ දැනුත් මොකද මිස්ටර් කවුරුවත් software එකක් හදලා දීලා තියෙයිද? කම්පියුටර් එකක් දීලා තියෙයිද? නෑ තාමත් අපි මේ විදිහට නේද පන්තියේ වෙනිය හදන්නේ. ඒකනේ කියන්නේ ළමයි මේ දත්ත තොරතුරු බවට පත් කරලීම සඳහා අතීතයේ සාම්ප්‍රදායික ක්‍රමවේද භාවිතා කරනවා. ඉතින් අතීතයේදී විතරක් නෙවෙයි වර්තමානයේත් තාම මේවා භාවිතා වෙනවා. නේද? දැන් සමහර බස් වල තාමත් අතින් ලියලා ටිකට් එක දෙන ඒවා තියෙන්නේ. සාමත් ගොඩක් ඒවා නන්නේ. හරිද? දැන් නම් ගොඩක් ඒවා මැෂින් වලින් දෙන්නේ. නමුත් තාමත් සාම්ප්‍රදායික ක්‍රමයට බස් ටිකට් එක අතින් ලියලා දෙනවා මැනුවල්. නේද? ඔය ගොඩක් කඩවල වල තාම ණයට ගත්තාම පොතේන් ලියන්නේ. ඇයි ෆුඩ් සිටි වගේ සිස්ටම් දාලා නැහැනේ. එනිසා මේ වගේ දේවල් ඔන්න ඕනෑ තරම් තියෙනවා. ඒතර උදාහරණයක් අපි මේකට ගත්තොත් අර මම කිව්ව පාසලේ එක නෙමෙයි ගුරුවරයෙකු තම පන්තියට අදාළව වාර විභාගයකදී ලකුණු සැකසීම නේද? පන්තියක ගුරුවරයෙකු වාර විභාගයට අදාළව ළමුන්ගේ ලකුණු සැකසීම කියන කාරණාවලම අපිට උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. හරි. මෙතන ලියා ගන්න ළමයි උදාහරණ විදිහට ඒ උදාහරණ ලියා ගන්න. යන්න උදාහරණ කියලා ලියා ගන්න යන ගුරුවරයෙක් වාර විභාගයේ තම පන්තියේ සිසුන්ගේ වාර විභාගයේ අවසානයේ කියලා දාන්න. වාර විභාගයේ අවසානයේ ගුරුවරයෙක් තම පන්තියේ වාර විභාගයේ අවසානයේ තම සිසුන්ගේ එක් එක් විෂය සඳහා ලබාගත් ලකුණු එකතු කර එමගින් වෙනියා සෙවීම
හරි වෙන්නේ ඇසවීම. එතකොට අපි ඒක කරන්නේ ඔන්න සම්පූර්ණම හස්තමය ආකාරයට. එතකොට මේ අත්හුරු ක්‍රමවේදයක් right ඒවල් ලියන්න පුළුවන්. ඕනම් මේ අත්හුරු මේ අත්හුරු ක්‍රමවේදයක අතට හුරු ක්‍රමයක්. එතකොට ඉතින් ගොඩක් ඔෆිස් වල උනත් තාම ළමයි ඔය ගුරුවරුන්ගෙත් එහෙමයි පැමිණීම වාර්තා කරන විදිහ බලන්නකො ළමයි. පැමිණීම වාර්තා කරන්නේ අස්සම් කළානේ කොලේක. නේද? නිකන් පොතේ අස්සම් කළානේ ෆින්ගර් ප්‍රින්ට් එකක් වගේ ඔටෝමැටික් ක්‍රමවේද භාවිතා කරන්නේ නැහැ නේ තාමත් ගොඩක් අය. ඉතින් ඔය ක්‍රමවේද තාම තියෙනවා. ඒක ඔක්කොම ඔළුවේ තියාගන්න. හොඳේ දැන් මේවට සොලියුෂන් අපි මේ දෙන්න යන්නේ ICT ඉගෙනගෙන. හරි. එතකොට දැන් අපිට දැන් මේ වගේ ළමයි පාසලක නම් ඕක ගුරුවරයෙක්ට කරන්න පුළුවන්. මොකද ළමයි 40ක් වගේනේ පන්තියක ඉන්නේ. එතකොට ඉතින් ඕක අවුලක් නෑ ළමයි ඒගොල්ලන්ට කරන්න පුළුවන්. දැන් මම මේ පන්තිය පටන් ගනිද්දී ඕගොල්ලන්ගේ හැම නමක්ම චෙක් කරලානේ පන්තියට ගත්තේ. එතකොට මට ඒකත් ඕගොල්ලන්ගේ චෙක් කරන්න පුළුවන්. මොකද මට ඉතින් ඉන්න ළමයි ප්‍රමාණයත් එක්ක නේද? දැන් ළමයි 200ක් විතර ඉන්නවා ලියාපදිංචි වෙලා 2023ට ICT. හරිද? නමුත් දැන් මෙතන ගෲප් එකේ මම හිතන්නේ ඔයගලන්ට හදලා තියෙන ගෲප් එකේ ඉන්නවා 116ක්. හරි. අතර 150ක් විතර කියමුකෝ. නමුත් ළමයි එන්නේ නැහැ නෙච්චර පන්තියට. ඒ ළමයි හිටියට එන්නේ නැහැ. ගෲප් එකේ ඇහුවත් එන්නේ නැති උන් ඵලයල්ල කිව්වට එහෙම යන්නේ නැහැ. එතකොට මේ එන ප්‍රමාණය සාමාන්‍ය ළමයි 40 50 අතර ප්‍රමාණයක් නේද මේ දවස් ටිකේ පන්තියට සහභාගී වුණේ. හැබැයි ඊයේ කෝස් එක කරන් හිටියා මම හිතන්නේ ළමයි 65ක් වෙනකන් ආවා. ඊට පස්සේ කරන්ට් එක ගියේ ඊයේ කෝස් එකේදී. ඒකට මට දැන් මෙතන මේවා චෙක් කරන්න පුළුවන්. ළමයි ප්‍රමාණය අඩු නිසා. නේද? පාසලක වුණත් එහෙම අවුලක් නැහැ. හැබැයි ළමයි දැන් ළමයි 1000ක් මගේ පන්තියට ආවොත් මම ළමයි 1000ම චෙක් කරන්නද? පැය දෙකම යයි ළමයි 1000ගේ නම් ටික චෙක් කරන්න. දෙකටත් වැඩියෙන් යයි. එහෙනම් බලන්න දැන් එහෙම මැනුවල් දැන් මම ඕගොල්ලන්ව මෙහෙම මේ කම්පියුටරෙන් නම් ටික චෙක් කරනවා කියන එකත් මැනුවල් ළමයි. මැනුවල් කියන්නේ මම ඉපෑ කරන්නේ කීබෝඩ් එක ටයිප් කරලා. එතකොට මට ඒක ඔටෝමැටික් කරගන්න පුළුවන් වුණා නම් ඔයගොල්ලෝ Zoom එකට ලොග් වෙනකොට ඒ දේවල් මෙහෙම ඔටෝ චෙක් වෙලා එහෙම එන්න පුළුවන් වුණා නම් අන්න බලන්න මම කොච්චර වාසියක් තියෙනවද ඒකෙදි. මට කොච්චර ලොකු කාලය ඉතුරු කර ගැනීමක් කරන්න පුළුවන්ද? ඉතින් මෙන්න මේ වගේ ළමයි අපිට දැන් සුළු ප්‍රමාණයක දත්ත මැනුවල් හදන්න පුළුවන් වුණාට විශාල ප්‍රමාණයක දත්ත අපිට ළමයි මැනුවල් හස්තමය විදිහට හදන්න බෑ. අපිට මේ දේවල් වලදී ඔටෝමැටික් කියන මෙතඩ් එකට යන්න වෙනවා. හරි. ඉතින් ඒ නිසා දැන් ඔය පාසලක වුණත් තාමත් මේ දේවල් වලට සොලියුෂන් එකක් දීලා නැත්තේ ඒකයි ළමයි. මොකද ළමයි 40 ගේ ලකුණු එකතු කරලා වෙනියා හදනවා කියන එක ගැටලුවක් නෙවෙයි. ඒකේ හිම ලොකු ඉෂුව එකක් නෑ. පැහැදිලිද? ඉතින් ඒ නිසා ඔන්න අවුලක් නෑ. ඒ නිසා තේරුම් ගන්න ව්‍යාපාර ලෝකයේදී ඕක කරන්න බෑ. දැන් ඕගොල්ලන්ට හිතන්න පුළුවන් ව්‍යාපාරයකදී එහෙනම් ඇයි මේ සොෆ්ට්වෙයාර්ස් ඕනි වෙලා තියෙන්නේ? වෙබ්සයිට් ඕනි වෙලා තියෙන්නේ? ඇයි මිනිස්සුන්ට මෙච්චර ලොකු ටෙක්නොලොජි ඕනි? මොකද ව්‍යාපාර ලෝකෙදී ළමයි මේ දත්ත ප්‍රමාණය වැඩි. දැන් පුට් සිටියක් තිබ්බනම් එහෙම අතින් බිල් හදන්න හිතලා බලන්නකො නේද? ඒ ගෑල් ළමයා අතින් ලියලි එකතු කරනවා. 3 පාරක් විතර එකතු කළා තමයි උත්තරේ ගන්න. ඕගොල්ලෝ පුට් සිටි වලට යන්නේ නැහැ නේ නම් බඩු ගන්න. ඒ නිසා ළමයි සාමාන්‍ය ලෝකෙදී වගේ නෙවෙයි ව්‍යාපාර ලෝකයේ. ව්‍යාපාර ලෝකයේදී ළමයි රාජ්‍ය ආයතන වලටත් පෞද්ගලික ආයතන වලටත් ඒගොල්ලන්ට මේ ප්‍රොසෙස් කරන්න තියෙන දත්තවල ප්‍රමාණය වැඩි. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට මේ වැඩේ මෙහෙම කරන්න බෑ. ඒගොල්ලෝ මේ හැම දෙයක්ම ළමයි සිස්ටම් එකකට දාලා තමයි ඒගොල්ලෝ මේ දේවල් කරන්නේ. හරිද? මොකද ආදායම් වියදම් හොයන්න ඕනි, ලාභ පාඩු හොයන්න ඕනි. නේද? ආයතනික තියෙන ළමයි මේ වගේ දේවල් කොහොමද අතින් හොයන්නේ? ඒතර දැන් සේවකයෝ 1000ක් විතර ඉන්න කම්පැනි ගාමන්ට් එකක් පඩිය හදන්නේ කොහොමද? අතින් පඩිය හදන්න දෙන්න පුළුවන්ද? මේවා කරන්න පුළුවන් දේවල් නෙවෙයි ළමයි. මේවා ලේසියෙන් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. හරි. ඉතින් මේ විදිහට දැන් දත්තයක් තොරතුරක් බවට පත් කිරීමේ ක්‍රියාවලිය සිදු කිරීමට යාමේදී දත්ත ප්‍රමාණය වැඩි වුණාම ළමයි දත්ත ප්‍රමාණය වැඩි වුණාම අපිට ගතවන කාලය වැඩි වෙනවා. දත්ත ගොඩාක් තියෙනකොට කාලය වැඩි වෙනවනේ ළමයි. දැන් මම ඔයාලට කිව්වේ පන්තියේ ළමයි ගොඩක් හිටියොත් මට පන්තියේ ළමයි වැඩික මාක් කරන්න කාලය වැඩි වෙනවා. එතකොට අපිට ලොකු ගැටලු ටිකක් ඇති වෙනවා. මොකද මේවෙන් තොරතුරු හදන්න යන කාලය වැඩි වෙනවා. ඒ නිසා වටිනාකම අඩු වෙලා යනවා. මොකද කාලය වැඩි වෙනකොට වටිනාකම අඩු වෙනවනේ. ඉතින් ඒ හින්දා මේ සාම්ප්‍රදායික දත්ත සැකසීමේ ක්‍රමවේදයේ දුර්වලතා තියෙනවා. මේ විදිහට සාම්ප්‍රදායිකව ළමයි මේම දත්ත හදා යන්න බෑ. දැන් ඕගොල්ලෝ මේවට තමයි සොලියුෂන් හොයන්නේ. තේරුම් ගන්න. දැන් ඕගොල්ලන් ඉදිරියේදී ළමයි ඔන්න ඔය වගේ දේවල් එනවා. ඕගොල්ලන් සිල්ලර කඩයක් දැක්කත් කියන්න පුළුවන් වෙන්න ඕනි. මේ සිල්ලර කඩේට සොෆ්ට්වෙයාර් එකක් දාන්න ඕනේ. මේ මිනිස්සයා මෙහෙම අතින් හදා කවද වෙනකම් මේ වැඩේ කරන්නද? මෙහෙම හරියන්නේ නැහැ. ඒ කියන්නේ ඕගොල්ලන් දෙතර කියන්න පුළුවන්. ඕ මාමා ඔය සාම්ප්‍රදායික දත්ත සැකසීමේ ක්‍රමවේදය යන්නේ. නේද? මේක දුර්වලතා තියෙනවා. මොනවද මේ දුර්වලතා? නේ weakness මොනවද? The weakness of the traditional data processing method can be summarized as follow. පළවෙනි එක කාලය විශාල වශයෙන් වැය වීම. Consuming a longer time. ළමයි ඇත්තනේ ලොකු කාලයක් යනවනේ අතින් හදන්න ගියාම. දැන් බැංකුවකට එහෙම ගියාම කොහොමද ඕගොල්ලන්ගේ account එක අතින් හැදුවා නම් ඉස්සර වගේ.
එහෙනම් ඉතින් ළමයි අපිරිය වෙයිනේ. එහෙනම් ලොකු කාලයක් ATM එකට එහෙම ගියහම ටක් ගාලා සල්ලි ගණන් කරලා එනවනේ ළමයි. මිනිස්සෙක් එහෙම සල්ලි ගණන් කරලා නම් කෙල්ල ගගා ගණන් කරලා ලක්ෂයක් එහෙම ගන්න ගියාම. එසා කාලය තමයි අපිට වැදගත්. කාලය වැදගත්. ඒ නිසා හස්තමේ කියන කාරණාවට අද මිනිස්සු කැමති නෑ ළමයි. මිනිස්සුන්ට කැමති ෆුල් ඔටෝමැටික් නේ. නේද? රයිට්. එහෙනම් පළවෙනි එක ළමයි ඔන්න බලාගන්න. ඒ අනුව සාම්ප්‍රදායික දර්ශක සීමේදී පවතින දුර්වලතා සාරාංශ කරොත් පළවෙනි එක කාලය විශාල වශයෙන් වැයවීම, consuming a longer time. දෙක වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම, cost incurred is high. cost එක වැඩිනේ. ළමයි කියන්නේ අපිට සේවකයෝ ගොඩක් ගන්න එපා ළමයි මේ දත්ත ප්‍රොසෙස් කරන්න එහෙම වුණොත්. දැන් පන්ති භාර ගුරුවරයා ළමයි 40 හදනවා. ළමයි 400ක් හිටියොත් ගුරුවරු 5 දෙනෙක්වත් ඉන්න එපා. ළමයි 4000ක් හිටියොත් ගුරුවරු 400ක්වත් ඉන්න එපා. ඒක ඔය 4000 ඔය විදිහට කරන්න පුළුවන්ද? දැන් ඔයගලන්ට තව ටිකක් ඉස්සරහට ළමයි යනකොට කියලා දෙනවා මම. දැන් මේවට අපිට ඒකට මේ සොලියුෂන් තියෙනවා ළමයි. හොඳද? දැන් ඉස්සරහට ඔයාලට ගියාම ඔයාලට මේකෙදි කියලා දෙනවා ඉස්සරහට මේ OMR කියලා මැෂින් එකක්. OMR කියන්නේ ළමයි ඔප්ටිකල් මාක් රීඩර්. ඒ ඔප්ටිකල් මාක් රීඩර් කියන මැෂින් එක ලංකාවෙත් තියෙනවා. මේවා මේ දීලා තියෙන ළමයි පේපර්ස් බලන්න, MCQ පේපර්ස් බලන්න. ඉතින් ඔයාලා දන්නවද මේ ඔප්ටිකල් මාක් රීඩර් කියන මැෂින් එකට පුළුවන් ළමයි පැයකට ඔය 2016 දී වගේ හඳුන්වා දීපු මැෂින් එක ගැන මම මේ කියන්නේ. මේ මැෂින් එක ළමයි පැයට MCQ පේපර්ස් 500ක් බලනවා. ප්‍රශ්න 50ක 100ක. ඒ කියන්නේ ගුරුවරයෙක්ට පුළුවන් ද ළමයි පැයකට MCQ 100ක් බලන්න? නේද? ගුරුවරයෙක්ට පැයකට MCQ ප්‍රශ්න පැයකට MCQ ප්‍රශ්න 500ක් බලන්න මැනුවල්. ඔයාට පුළුවන්ද? ප්‍රශ්න කියන්නේ පේපර්ස් 500ක් හොදි. එතකොට 500 වැඩි කිරීම 100 ගත්තොත් එහෙම ළමයි ලක්ෂ 5ක් MCQ. ප්‍රශ්න විතරක් ලක්ෂ 5ක්. එතකොට ප්‍රශ්න ලක්ෂ 5ක් බලන්න ඕනි විනාඩි 60කින්. විනාඩි 60කින්. එතකොට විනාඩියකට ප්‍රශ්න කීයක් බලන්න ඕනිද? කියවන්නවත් බෑනේ ළමයි. එතකොට මේක එතකොට මේවා එහෙම අපිට සාර්ථක වෙන දේවල් නෙවෙයි. ඉතින් අර මැෂින් එක මොකද කරන්නේ? ඕගොල්ලෝ අයින් වෙන්න. ගුරුවරු අයින් වෙන්න. මම පැයට MCQ ප්‍රශ්න පත්‍ර 500ක් බලන්නම්. එහෙනම් බලන්න ළමයි. දැන් පිරිවැය අඩු වෙනව නේද? අර මැෂින් එකට පඩි ගෙවන්න ඕනිද? මැෂින් එක කරන්ට් එකට ගහුවා වැඩේ කරා. පඩි ගෙවන්න ඕනේ නඩත්තුවක් විතරයි තියෙන්නේ. හැබැයි ගුරුවරයෙක්ට දුන්නොත් එහෙම පැයකින් ප්‍රශ්න 500ක් බලා ගන්න ඕනේ කිව්වොත් කී දෙනෙක් ගේන්න වෙනවද? 10 දෙනෙක් ගෙනාවත් බැරි වෙයි පේපර්ස්. 10ක් පේපර් 50ක් පැයෙන් බලන්න බෑනේ. MCQ උනට ටට්ටක් ගාලා බලයි. ඉතින් උන්දා දෙනාට ඒ පැයට ගෙවන්න එපා ළමයි. රුපියල් 1000 ගන්න ගෙවුවොත් එහෙම රුපියල් 10000ක් ගෙවන්න එපා. හරි. පැහැදිලිනේ වැඩි පිරිවැයක් දරන්න වෙනවා. 3. ලැබෙන තොරතුරු කාලානුරූපී නොවීම නිසා ඒවායේ වටිනාකමක් නොමැති වීම. Having no value of the information as they are not timely. ඒගොල්ලෝ වෙලාවට දුන්නේ නැත්නම් එහෙම ළමයි තොරතුරු හදලා අපිට වැඩක් නෑනේ අනේ ඊට පස්සේ. අපි කැමති ඉන්නේ ළමයි පේපරයක් ලිව්ව ගමන් ඒකේ ලකුණු ටික ලැබුණා නම් එතකොටනේ වටිනාකම මරුනේ නියමයිනේ. හැබැයි ඉතින් අපි පේපරයක් ලියලා අවුරුද්දකින් විතර ඒකේ ආන්සර්ස් වලට මේ කියන්නේ අපිට ලකුණු මාක්ස් එනවා නම් අවුරුද්දකින් විතර ලොකු කාලයක් ගිහිල්ලා මොකටද අනේ අපිට ඊට පස්සේ වටිනාකමක් තියෙද ළමයි. දැන් ඔයගලන්ට O level එහෙම රිසල්ට් දැන් එනවනේ. දැන් අර එච්චර ගතියක් නෑ නේද? දැන් තාම O level රිසල්ට් ආවේ නෑනේ. ඒ වලට දැන් නම් නිකන් ආවේ නැතත් කමක් නෑ වගේ නේද? ඒක කිසි කික් එකක් නෑ. හැබැයි O level ලිව්ව කාලේ O level ලිව්ව ගමන් රිසල්ට් ආව නම් කොහොම තියෙයිද? අන්න එතකොට නම් දැනෙනවා ළමයි පපුවට නේද? බඩටම දැනෙනවා ඔළුවටම දැනෙනවා. ඒ කියන්නේ ඇයි ඒවට වටිනාකම තියෙන්නේ එතකොටනේ. එතකොටනේ උණුසුම තිබුණේ ගෙදර අයට හැමෝටම. දැන් ගෙදර අයට ගුරුවරුන්ට ඕගොල්ලන්ගේ ඥාතීන්ට ඕගොල්ලන්ට O level ලිව්වද කියලාත් මතක නෑ නේද? දැන් මේ level පන්තියේ ඉන්නේ. දැන් ඉතින් රිසල්ට් ආවම අර ගෙදර අයගේ තරහ එහෙම නිමිලා. දැන් බනිනකොනුත් නෑ. ඒ එහෙම තමයි ඕනිම දෙයක් ළමයි. ඕනිම දෙයක් මිනිස්සු කැමති ළමයි මේ මොහොතේම මේ දේ ගන්නනේ. ඒ කියන්නේ ඒ වෙලාවෙම ඊට පස්සේ දේ ලැබුණට වැඩක් නෑ ළමයි. දෙයක් වුණා දැන් කවුරු හරි කියනවා මේ බඩක් කියන්න තියෙනවා. පස්සේ කියන්නම්කෝ තව මාසෙකින් විතර. එතකොට වැඩක් තියෙනවද ළමයි? ඒ කියන්නේ අපිට එහෙම කිව්වම ඉන්න බෑ. අනි දැම්ම කියනවක මොකද්ද? බෑ පස්සේ කියන්නේ නෑ දැම්ම කියනවක අපි ඒක එවෙලෙම නේද අහගන්න හදන්නේ. ඇයි ඒ? අපිට ඕනේ ඒ දේ එවෙලෙම අහගන්න ළමයි. ඊට පස්සේ ඒක අහගෙන වැඩක් නෑ ළමයි. ඊට පස්සේ ඒක කොච්චර කිව්වා වැඩක් නෑ. ඒ කියන්නේ රහසක් ඒ වෙලාවෙම අහන්න එපා. ඒකයි ඔන්න ඕකයි වැඩි. මැනුවල් දේවල් සකස් කරන්න යනකොට ළමයි කම්පැනි වලට රාජ්‍ය ආයතන වලට පෞද්ගලික ආයතන වලට පාසල් වලට මේ ඉදිරියදා ජීවිතේ අපි හැමෝටම මැනුවල් අපි තොරතුරු නිර්මාණය කරද්දි ළමයි ඒවැ කාලය ලොකු කාලයක් ගත වෙනවා. ඊට පස්සේ ඉතින් කාලානුරූපී වෙන්නේ නැහැ. ඒ කියන්නේ කාලයට ආසන්නයේදී තොරතුරු වල වටිනාකම වැඩි. අපි ඒක golden rule of information වලදී ඉගෙන ගත්තනේ. තොරතුරක වටිනාකම වැඩි ළමයි තොරතුරු බිහි වෙන කාලය අඩු වෙනකොට. නමුත් ඒ කාලය ළමයි
හස්තමය ආකාරයෙන් දත්ත ප්‍රොසෙස් කරද්දී කාලය වැඩි වීම නිසා එම තොරතුරේ වටිනාකම අඩු වෙනවා. ඒක ළමයි අපි දුර්වලතාවයක් විදිහට ගන්නවා සාම්ප්‍රදායික දත්ත සැකසීමේ ක්‍රමවේදයි. තේරුම් ගන්න. ඔයගෙන් අහුවොත් කවුරු හරි සාම්ප්‍රදායිකව දත්ත සකස් කරද්දී තියෙන දුර්වලතාවයක් කියන්නේ කියලා ඔයා කියන්න. සාම්ප්‍රදායිකව දත්ත හදනකොට එම දත්තයෙන් බිහි වෙන තොරතුරට ලොකු කාලයක් ගත වෙනවා. ලොකු කාලයක් ගත වීම නිසා එම ලැබෙන තොරතුර පිළිබඳ වටිනාකමක් අපිට අඩු වෙලා යනවා. ඇයි වටිනාකම අඩු වෙන්නේ? ඕනෑම තොරතුරක වටිනාකම රඳා පවතින්නේ තොරතුර බිහි වෙන කාලය ශූන්‍ය අවස්ථාවට ලං වෙනකොට. ඒ කියන්නේ අපිට වේගය ඉක්මනටම මේක ලැබෙන්න ඕනි. නේද? වාහනයක එහෙම යනකොට උනත් වාහනේ අපිට කොච්චර තොරතුරු දෙනවද ළමයි? වාහනේ යන ස්පීඩ් එක දෙනවා, පෙට්‍රල් ධාරිතාවය දෙනවා, එන්ජින් හීට් එක දෙනවා, AC එකේ ප්‍රමාණය පෙන්නනවා. එතකොට ඔයා වාහනයක 100ට යන්නේ. හැබැයි 100ට යනවා කියලා පෙන්වන්නේ විනාඩියක් විතර ගියාට පස්සේ. එතකොට ඉතින් වෙන්න ඕන ටික වෙලා තියෙයි. ඒ කියන්නේ අපිට ඒ තොරතුරු උනත් ඒ වෙලාවෙම එපෑ. නේද? ෆෝන් එකේ කෝල් එකක් ගත්තට පස්සේ ළමයි සල්ලි ඒ වෙලෙම එන්න එපෑ. තව සල්ලි කීයක් ෆෝන් එකේ තියෙදි කියලා. ඔක විනාඩි 5කින් විතර මැසේජ් එක ඇවිල්ලා වැඩක් තියනවාද? එහෙම වැඩක් නැහැ ළමයි. ඊට පස්සේ වැඩක් තියෙයි. වෙන්න ඕන ටික වෙලා ඉවරයිනේ. ඒසා හැම දෙයක්ම ළමයි වට තේරෙනවද? ඔටෝමැටික් ක්‍රමවේදවලට අපි ආසය එකයි. ATM එකෙන් සල්ලි ගත්ත ගමන් ඒ වෙලෙම account එකෙන් සල්ලි අඩු වෙලා කියලා මැසේජ් එකක් එන්න ඕනේ. නැත්නම් බැංකුවට ඒක අවුලක් නේ. පැයකින් විතර සල්ලි අඩු වෙනවා නම් එහෙම ළමයි ඔයා මේ පැය ඇතුළත නේද account එකේ තියෙන රුපියල් 5000 කියලා හිතන්නකෝ. 5000ක් ගත්ත කියලා අඩු වෙන්නේ පැයකින් account එකකින්. ඔයා මොකද කරන්නේ? මේ පැය ඇතුළත ළමයි පුළුවන් තරම් 5000ව ගනි. ඇයි ඉතින් පැයකින් අඩු වෙන්නේ? 5000ක් ගන්නවා. හැබැයි account එකෙන් 5000 අඩු වෙලා නැහැ. ආයි 5000ක් ගන්නවා. ඉතින් අර 5000 අඩු වෙලා නැහැ නේ. අඩු වෙන්නේ පැයකින්නේ. පැයක් යනකම් 5000ව ගන්න පුළුවන් ළමයි. මරු නේද? හැබැයි බැංකුවක් එහෙම කරනවද? නෑ බැංකුවක් ඒ මොහොතේම තප්පරේ ගත්ත ගමන් account එකෙන් 5000 අඩු වෙලා මැසේජ් එකකුත් එනවා. your accounting running low. නේද? your accounting is running low. ඔයාගේ account එකේ සල්ලි නෑ. කෙලින්ම එහෙම එනවා. එනම් ඔන්න තේරුම් ගන්න ළමයි සාම්ප්‍රදායිකව දේවල් කරන්න බැරි එක. ඒ කියන්නේ ATM එකට කියන automatic teller machine කියලා. right. 4. ලබා ගන්නා තොරතුරු පිළිබඳ විශ්වාසයක් නෑ. ඇයි ළමයි කාලයක් එක්ක අතින් හදලා දුන්නාම විශ්වාස නෑනේ. දැන් කවුරු හරි සල්ලි ගණන් කරලා දුන්නොත් එහෙම ඔයාට අතින් ඔයත් ආයි ගණන් කරනව නේද? මොකද ඔයාට පොඩි විශ්වාසයක් නෑ ඕක ගැන. ඕක ඔය ගණන් කරාට රුපියල් 1000ක්වත් අඩුත් දන්නේ නෑනේ කියලා. නේ. දැන් බැංකුව මැෂින් එකකින් සල්ලි ගණන් කරාම පස්සේ ඔයා කියනවද? කොහොද දෙන්න සර් ආයි ඕක මාත් ගණන් කරලා බලන්න. ඔයා ওই මැෂින් එකෙන් ගණන් කරාට මට ෂුවර් නෑ. නේ අපි එහෙම කියන්නේ. එයා මැෂින් එකකින් සල්ලි ගණන් කරාට පස්සේ අපිට ඒක විශ්වාසයක් තියෙනවා. ATM එකෙන් සල්ලි ආවම අපි ගොඩක් වෙලාවට ගණන් කරන්නේ. අපි නිකම්ම වර්ස් එකට දා ගන්නවා. මොකද අපි දන්නවා ATM එක හරියට ගණන් කරලා දුන්නා කියලා. නමුත් මිනිස්සෙක් අපිට කොලේක නම්බරයක් ලියලා දුන්නත් අපි ඒක ආයි කියවනවා ළමයි. මොකද ඌ ලියපු නම්බරේ අපිට කියවන්න පුළුවන්ද කියලා අපිට විශ්වාසයක් නැහැ. අපිට මේ වගේ ළමයි හරි සැකයි නේද? ජීවිතේ ගොඩක් දේවල් මිනිස්සු කරන දේවල් හරි සැකයි. පොතක ලියන දෙයක් අපිට සැකයි. නේද? ෆෝන් නම්බරයක් වුණත් ඒකනේ ෆෝන් නම්බරයක් එහෙම ලියුවහම ෆෝන් එක ආයි චෙක් කරන්නේ මේක අංක 9ක්වත් මේ 9ක්ද දන්නේ නැහැ නේ කියලා. ඒ කියන්නේ මිනිස්සු හස්තමය කරන දේවල් සැක. දැන් බස් එකේ කොන්දොස්තර බලන්නකෝ. කාබන් කොලේට යටින් ලියාගෙන එයාට කාබන් කොලේ උඩින් ලියලා වෙන ගාන ටිකට් එක අපිට වෙන ගානක් ලියලා දෙන්න පුළුවන්. එහෙමනේ ඉස්සර කොන්දොස්තරලා මුදල් වංචා කරේ. අපි කොහොමද විශ්වාස කරන්නේ? හැබැයි මැෂින් එකේ යාට ඒ වංචාව කරන්න අමාරුයි. ටිකට් එක දෙන්න වෙනවා අනිවාර්යෙන්. ඒතකොට ටිකට් එක අපි බලුවොත් එහෙම අපිට ටිකට් එකේ ප්‍රයිස් එක හරියට තියෙන්න ඕනේ. මැෂින් එකේදී ළමයි මැනුවල් කරනවට වඩා ඔටෝමැටික් ක්‍රමවේදයන් වලදී හොරකම ටිකක් අමාරුයි. විශ්වාසය පොඩ්ඩක් තියෙනවා. නමුත් හස්ත මේ විදිහට ගද්දි ළමයි මොනවද බොරු කරන්න බැරි. දැන් පන්ති වාර්තා පොත නේද? ඕගලන්ට ගත්තට පස්සේ වෙනිය වෙනස් කරන්න බැයිද? ලකුණු වෙනස් කරන්න බැයිද? නේද? ඔය ලකුණු 10ක් තියෙනවා නම් තව ඉස්සරහෙන් 5ක් විතර මේ බිඳුවක් දාගත්තා නම් 100යි නේ. නේද? අපිට ඕනි දෙයක් කරන්න පුළුවන් නේ. ඔය පොඩි පොඩි MCQ එකක් එහෙම යටින් ඉරක් ගහගෙන පොඩි මේකක් කරගන්න පුළුවන් නේ. අපිට විශ්වාස කරන්න අමාරුයි හස්ත මේ විදිහට. මොකද මිනිස්සු ඒ තරම් වංචනිකයි ළමයි. එහෙනම් මේක අවාසියක්. අනිත් එක තමයි මන්දගාමීත්වය, එෆිෂන්සි. හිමින් වෙන්නේ ළමයි මැෂින් වගේ වැඩ කරනවද මිනිස්සු? නේද? මිනිස්සු දැන් මැෂින් එකක් ලස්සයක් ගණන් කරන වේගෙයි අතින් ගණන් කරන වේගෙයි මිනිස්සේ හරි අමාරුයි. හිමින් වෙන්නේ ළමයි. මිනිස්සුත් එක වැඩ කරන්න ගියන් එපා වෙනවා. අපිට එතන වාඩි වෙලා ඒක කරලා දෙන්න හිතෙනවා. සමහරු නේ කම්පියුටරේ ටයිප් කරන වේගෙ බලන්න. සමහර කම්පියුටර් එක ටයිප් කරන්න ගියන් එපා වෙනවා. අපිට ඔළුව රිදෙන තැනලා වාඩි වෙලා ඉන්නකොට. නේද? රජයේ ආයතනයකට එහෙම ගියාට පස්සේ ඔයගේ ගැටලු ඇති වෙනවා. ඉතින් ඒ නිසා ළමයි මේ සාම්ප්‍රදායික ක්‍රමයට අපි වෛර කරනවානේ. අපිට එහෙම කියන්න පුළුවන්. we hate මේ traditional data processing method. we hate අපි වෛර කරනවා මේවට. අපි විතරක් නෙමෙයි මුළු ලෝකෙම වෛර කරනවා. මොකද මුළු ලෝකෙම ළමයි අද තාක්ෂණයට මාරු වෙලා තියෙන්නේ. අද මුළු ලෝකෙම තාක්ෂණීකරණය වෙලා තියෙන්නේ. ඒ නිසා මිනිස්සු කැමති ළමයි මේ දේවල් වලින් ඈත් වෙන්න. මිනිස්සු කැමති වේගයට මතක තියාගන්න. හොඳට මතක තියාගන්න. මේ පාඩමේ ඇතුලේ මේ විෂය ඇතුලේ කවදා හරි දවසක ඔයා A level ලියන්න යනකම් මතක තියාගන්න. මිනිස්සු කැමති වේගයට. මිනිස්සු කැමති ස්පීඩ් එකට. ඔයා මේ වේගයට ගැහුවොත් ඔයාට ගොඩ යන්න පුළුවන්.
මිනිස්සු කොතනද ළමයි වේගෙට කැමති නැත්තේ? දැන් මේ දවස්වල මැරෙන්න හදනවා. අයියේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක නැහැ කියලා. ඉන්ටර්නෙට් ස්පීඩ් වෙන්න ඕනේ. මොබයිල් ෆෝන් එක ස්පීඩ් එකක් ඔයා හොයන්නේ. කම්පියුටරේ ස්පීඩ් එකක් ඔයා හොයන්නේ. වාහනයක් හයියෙන් යන්න පුළුවන් එකක් ඔයා ගන්නෙ. කඩේකට ගිහිල්ලා ඉක්මනින් බිල දාලා දෙනවට ඔයා කැමති. බැංකුවකට ගියාම සල්ලි ඉක්මනට හම්බ වෙනවට ඔයා කැමති. කඩේකට ගියාම ඉක්මනට කෑම එක දෙනවට ඔයා කැමති. බස් එකකට නැග්ගහම ඉක්මනට බස් එක යනවට ඔයා කැමති. හැබැයි ලව් කරන කෙනෙක් නැග්ගොත් එහෙම ඉක්මනට යනවට කැමති නෑ. රයිට්. ඒ නිසා මේක ළමයි සමහර අවස්ථාවලදී අදාළ පුද්ගලයාට වෙනස් වෙනවා වේගය කියන එක. ඒක ඉතින් අපි කතා නොකරමු වැඩි. ඒව ගැන. නැත්නම් ලෝකෙ මිනිස්සු කැමති වේගයට. ඔයා මොන හරි ඩවුන්ලෝඩ් කරද්දි එහෙම නේද? හරි වේගෙන් එක ඩවුන්ලෝඩ් වෙනවා නම් හරි සතුටුයි. හිමින් ඩවුන්ලෝඩ් වුණොත් බාන්න ඉන්නවා ඩේටා කනෙක්ෂන් එකේ ආයිත් හත්මුදු පරම්පරාවටම. සමහරු කැමති මේ උගන්නන දේවල් වුණත් හරි ඉක්මනට උගන්නනවට. ඔයාලත් කැමති නේද හරි ඉක්මනට ඉගෙන ගන්න? සල්ලි හැම ඉක්මනට හම්බ වෙනවට නේද ඔයගොල්ලෝ කැමති? ඒ නිසා ලෝකෙ මිනිස්සු කැමති වේගෙට. ඒ හින්දාමයි ළමයි මිනිස්සුන්ට කෙලවෙන්නේ. මිනිස්සු කෙලව ගන්නේ ඇයි? වේගෙන් යන්න ගිහින්. නේද? මිනිස්සු කැමති වේගෙට. වේගෙන් ගිහින් හැප්පෙනවා. මිනිස්සු කැමති වේගෙන් සල්ලි හම්බ කරන්න. ඌ සල්ලි හින්දා මැරෙනවා. එහෙම නේද? මිනිස්සු කැමති ළමයි මේ වේගෙන් කාලා වේගෙන් ජීවිතේ සතුටු විඳින්න. උන් ගිහලා ලෙඩ රෝගේ හැදිලා මැරෙන්නේ. නිසා වේගය මරුවා කැදවයි. එනිසා ඒකත් දන්නවා මිනිස්සු. නමුත් මිනිස්සු කැමතිත් වේගයටමයි. මැගි නූඩ්ල්ස් එක ළමයි උණු වතුරට දාලා විනාඩි 5කින්ද 3කින්ද නේ ඔක කන්න තියෙන්නේ. ඒකත් ඉවසන් ඉන්න බෑ නේද අපිට? ඒත් බලනවා ඇගිල්ලෙන් තද කරලා තැම්බිලාත් දන්නේ නැහැ කෝ බලන්න ඕකටක් ගාලා. අපිට ටීවී එක ළමයි ඔෆ් වෙලා ඔන් වෙන්න වෙලාවත් ඉවසන් ඉන්න බෑ නේද? මම මේ කියන දේවල් මම දන්නවා ඕගොල්ලන්ගේ ජීවිතේ තියෙනවා කියලා. කම්පියුටරේ පවර් බටන් එක ගිහුවහම ඔන් වෙනකන් කොච්චර මල පයින්නවද ඕගොල්ලන්ට? යෝ පාන ඉක්මනට ඔන් වෙන්නේ නැහැ රෙද්ද? ඒ කියන්නේ ඕගොල්ලොත් කැමති වේගෙට නේද? හරි. එහෙනම් ළමයි සාම්ප්‍රදායික දත්ත කියන දේවල් වලට ඕගොල්ලෝ කැමති නෑ කියලා මම දන්නවා. ඕගොල්ලෝ වෛර කරනවා කියලා මම දන්නවා. හරි. ඒ නිසා හැබැයි මතක තියාගන්න. ඕගොල්ලෝ වේගෙට කැමති තමයි. හැබැයි අනිත් පැත්තෙන් මතක තියාගන්න වේගය මරුවා කැදවයි කියලා. හරි. එහෙනම් සාම්ප්‍රදායික දත්තවලදී ඔන්න තිබ්බ දුර්වලතා ටික අපි ඉගෙන ගත්තා. දැන් අපි එනවා අමුතු මාතෘකාවකට. මිනිස් ජීවිතවලට අනුතරක් විය හැකි අවස්ථාවල හස්ත මූලික ක්‍රම භාවිතා කළ නොහැකි වීම. මිනිස් ජීවිතවලට අනුතරක් විය හැකි අවස්ථාවල හස්ත මූලික ක්‍රම භාවිතා කළ නොහැකි වීම. හරි. Impossibility of applying manual methods where it can be harmful to humans. බලන්න. ඇතැම් ස්ථානවල පවත්නා දත්ත ඒකරාශී කිරීම සඳහා මිනිස් ශ්‍රමය යොදා ගැනීමට නොහැක. තමයි සමහර තැන්වල තියෙන දත් එකතු කරන්න කොහොමද අනේ මිනිස් ශ්‍රමය යොදාගන්නේ? මිනිස්සෙක්ට හැමදේම කරන්න බෑනේ. හරිද? පුළුවන්ද? දැන් මෙහෙම හිතන්න කෝපි ගුලක් අස්සේ ඉන්න කෝපියෝ ටිකක් ගණන් කරන්න කියනවා. ඔයගලන්ට පුළුවන්ද? කෝපි ගුලක් අස්සේ තියෙන කෝපි ටිකක් ගණන් කරන්න යන්නව පුළුවන්. අහසේ තියෙන තරු ගණන් කරන්න කියනවා. අහසේ තියෙන තරු ගණන් කරන්න කියනවා. අර මට කතාවක් මතක් වෙනවා. මට දැන් මතක නෑ ওই කතාව කොහෙන්ද ආවේ කොහෙන්ද කිව්වේ. මම හිතන්නේ හාමුදුරු කෙනෙක් කිව්ව කතාවක්ද මන්ද. ඒක රජෙක් ඉදලා තියෙනවා. ඒ රජාගෙන් ළමයි ප්‍රශ්නයක් අහලා මට දැන් මතකත් නෑ ඒක. ප්‍රශ්නයක් අහලා ඒ ප්‍රශ්නෙට උත්තරේ. දැන් ප්‍රශ්න තුනක් අහනවා. ඒ ප්‍රශ්න තුනට උත්තර උත්තර දුන්නේ නැත්නම් කොහරි මරනවා. මරණය තමයි හම්බ වෙන්නේ. ඒක මොකක් හරි තියෙනවා. ඒකට මේක මම දෙක කොල්ලෙක් එක්කන් එනවා. මට දැන් මතක නැහැ. ඌ අහන ප්‍රශ්න තමයි ඔය අහසේ තරු. අහසේ තරු කීයක් තියෙනවද දේවයන් වහන්සේ? ඉතින් කොරණේ. හරිද? හරි හරි. ගොපළු කොල්ලෙක් එක්කන් එන්නේ. බැටළුව බලා ගන්න කොල්ලෙක්. හරි හරි. ඒක අහන්නේ කොල්ලගෙන් අහන්නේ හසිතරු කීයක් තියෙනවද කියලා. කොල්ලා ළමයි මාර කපටි. උම්මග්ග ජාතකයේ උම්මග්ග ජාතකයේ මොකද්ද දන්නේ? කොල්ලා කියනවා මේ බැටළු හැමක් කරේ දාගෙන ඉන්නේ. මේ බැටළු හැමේ තියෙන මයිල් සංඛ්‍යාවට බැටළු හැමේ තියෙන රෝම කූප සංඛ්‍යාවට හසිතරු තියෙනවා දේවයන් වහන්සේ කියලා. දැන් කාලා වරින්කෝ. එතකොට මොකද කියන්නේ? ඔබට ඒ විශ්වාස නැතිනම් දේවයන් වහන්සේ මේ බැටළු හැමේ රෝම ගණන් කරන්න. එවිට ඔබට සත්‍යයගේ ලැබෙනු ඇත. දැන් කාලවරින්කෝ ගණන් කරහන්කෝ අරක මිනිහෙට ගණන් කරන්න පුළුවන් දලා බයි බැටළු හැමක තියෙන රෝම කූප.
ඈ වෙන්න පුළුවන් දේවල් දී. ඔන්න ඔයගේ ප්‍රශ්න තුනක් අහලා අන්තිමට ළමයි ඌගේ හිස ගසා දාලා අරු රජ වෙනවා. කියන්නේ එහෙම ස්ටෝරියක් එකේ තියෙන ළමයි. ඒ කියන්නේ එතන ඒ ස්ටෝරිය මට දැන් මතක් වුණේ ඒකයි රජ කාලේ කතන්දරයක්. නමුත් රජ කාලේ කතන්දරය තුල රජා මැරෙන්නේ ළමයි. මොකද්ද? ඇතැම් අවස්ථාවල පවතින දත් එකතු කරන්න මිනිස්ත්‍රමියට බෑ. මිනිහට බෑ. මිනිස්සුන්ට බෑ. මොහොතේ වැලි ගණන් කරන්න කිව්වොත් ඒක කරන්න පුළුවන් මිනිහෙට. හරි ඒකක්. සමහර දේවල් තියෙනවා ළමයි දැන් රසායනික විද්‍යාත්මක දත් එකතු කරන්න මිනිස්සුන්ට බෑ මැෂින් වලින්. ඒ දැන් කොරෝනා වෛරස් එකේ වෛරස් එක ගණන් කරන් කිව්වොත් එහෙම මිනිහට කරන්න පුළුවන්. ඇගේ තියෙන සෛල ගණන් කරන්න කිව්වොත් ගණන් කරන්න පුළුවන්. ඒ මිනිස්සුන්ට මේ හැමතැනම තියෙන දත් එකතු කරන්න මැනුවල් ක්‍රම යොදා ගන්න බෑ ළමයි. ඔකනේ අතීතයේ අපිට ලොකු ලොකු ප්‍රශ්න ආවේ. රයිට්. ඒ නිසා අතීතයේදී ළමයි පයිතගරස්ට, ඇල්බර්ට් අයින්ස්ටයින්ට මේ වගේ දේවල් වලට මුහුණ පාන්න සිද්ධ වුණා. හරි. විශේෂයෙන් මිනිසාට ළඟා විය නොහැකි ස්ථානයන්හි පවා පවත්නා දත්ත. දැන් අගහරු වල තියෙන දත්ත ගේන්න පුළුවන් ද මිනිස්සුන්ට ගිහිල්ලා? නේද? බෑනේ කරන්න. ඒ නිසා අපිට ඒවට ළඟා වෙන්නවත් බෑනේ. මිනිස්සුන්ට අගහරු වලට යන්න පුළුවනේ. නේ මේ වගේ දේවල්. ඔන්න මැනුවල් අපිට කරන්න බෑ. ඒ නිසා ඒක රාශී කිරීමට නොහැකි ස්ථානවල පවත්නා තොරතුරු ආදිය ඒක රාශී කිරීම සඳහා තාක්ෂණික උපාංග යොදා ගැනීමට සිදුවේ. ඇතැම් ස්ථානවල තොරතුරු ඒක රාශී කිරීමට යාම තුලින් මිනිස් ජීවිතවලට හානි සිදුවීමටද හැකියාව පවතී. එවැනි ස්ථානවල තොරතුරු ලබා ගැනීමට තාක්ෂණික ක්‍රමවේදයක් යොදා ගනු ලැබේ. And no man power can be used to collect data in certain place. Technical devices have to be used to collect data in place beyond human reach. In place where data cannot be collected and in place where accidents can happen to human lives etc. extra. එහෙනම් ළමයි මේක තමයි ඇත්ත. මිනිස්සුන්ට ලෝකේ දත්ත නෙවුනි හැම තැනම දත්ත නෙවුනි මිනිස්සුන්ට මිනිස්සු ළමයි දත්ත වලට මාර පෙරේතයි. කම්පැනි කාර්යෝ හරි පෙරේතයි. ඔයගොල්ලන්ගේ දත්ත කොච්චර එකතු කරනවද ළමයි? ඔයගොල්ලන්ගේ ඇඩ්‍රස් ගාන කීයකටද විකිනෙන්නේ? මේ දත්තනේ. අගහරු වලටවත් නිකන් ඉන්න දෙන්නේ නැහැ. යානා යව හාර නේද ළමයි? අගහරු වල දත්ත ටික එකතු කරනවා. බලන්න මිනිස්සුන්ට කොච්චර මේ තියෙන පෘථුවියත් මදි වෙලා තව පිටර වෙන විශ්වයන් වලටත් යන්න දගලන්නේ. දත්තනේ ඕනි මිනිස්සුන්ට. නාසයක මෙච්චර කෝටි ගණන් වියදම් කරන්නේ ඇයි මේවට? එහෙමයි දත්ත වලට තියෙන වටිනාකමටනේ. එහෙනම් මිනිස්සුන්ට ළඟා වෙන්න බැරි ලෝකේ හැමතැනම මරියානා ආගාදෙන් පවා දත්ත අරගෙන ඇවිල්ලා තියෙනවා. නේද? මරියානා ආගාදේ මිනිස්සුන්ට යන්න බෑ. ගැඹුරුම ස්ථානේ. ඒතර විශ්වයේ ඕනෙම තැනක දත්ත අරගෙන ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලෝ බලන්න මම මුලින්ම ඔයගොල්ලන්ට කියලා දීලා තිබ්බේ. නේද? The Strange Rock කියන මං කිව්වා ඔයගොල්ලන්ට ඩොකියුමන්ටරි එක බලන්න The National Geography ලා කරපු. ඒකදී ඔයගොල්ලන්ට තේරෙයි මේ විශ්වයේ දත්ත එකතු කරන්න ඒගොල්ලෝ මහන්සි වෙන විදිය. එහෙනම් එක තැනකදී මේක මතක තියාගන්න මිනිස්සුන්ට මේ විදිහට හැම දෙයකටම හස්තමය ක්‍රමය ගන්න බෑ. ඉතින් මේකට විසඳුමක් විදිහට ඔන්න ළමයි අපේ පාඩමේ තොරතුරු හා sannivedana තාක්ෂණයේ යුගයේ උදාව ආරම්භ වෙනවා. Emergence of ICT error. යුගයේ උදාව. ඒ කියන්නේ ඔයගොල්ලන් සිලබස් එකක් හැදෙන්නේ මෙතන ඉන්නේ. මේ තාම අපි ළමයි මේ ICT කියන පාඩමේ අවබෝධය මේ ගන්න. පළවෙනි පාඩමෙන් කරන්නේ ඒක. ඕගලන්ට මේ තොරතුරු තාක්ෂණික මොලයක් හදනවා. හරි. නිකන් අපි කියවගමු. දත්ත තොරතුරු බවට පත් කරලීමේ කාර්යය සඳහා තාක්ෂණයේ භාවිතා කිරීමට යොමු වීම යුග කිහිපයක යටතේ සිදු වුණා. යුග ගණන් වල ඉඳලා ඕක ආවා. චාල්ස් බැබේගේ ඉඳලා මේක දිගට වෙනවා. දත්ත තොරතුරක් බවට පත් කරගීමේ තාක්ෂණය යුග ගණනාවක ඉඳලා ආවා. අද වන විට එය ඉතා ඉහළ මට්ටමක පවතිනවා. ඉහළයි කියන්නේ හොඳටම ඉහළයි අද. විශේෂයෙන් පරිගණක යන්ත්‍ර ව්‍යාපාරික වශයෙන් මෙන්ම පුද්ගලික වශයෙන් පරිහරණය කිරීමට හැකි මෙවලමක් බවට පත්වීමත් අඩු මිල ගන්නකට පරිගණක යන්ත්‍ර සහ ඊට අයත් උපාංග මිලදී ගැනීමේ හැකියාවත් පරිගණක භාවිතා කිරීමට හැකි මානව සම්පත් වැඩිවීමත් සමග දත්ත තොරතුරු බවට පත් කරලීමේ කාර්යය සඳහා වැඩි වශයෙන් තාක්ෂණය භාවිතා කිරීමට යොමු වුණා. ළමයි ඇත්තනේ කියන්නේ දැන් ෆෝන් එකක් නැති කෙනෙක් ඉන්නවද? කම්පියුටරයක් නැති කෙනෙක් ඉන්නවද? කම්පියුටර් එක වැඩ කරන්න බැරි එකෙක් ඉන්නවද? එහෙම නැහැනේ ළමයි. ඒ නිසා ළමයි අද මේ දේවල් සීග්‍රෙන් දියුණු වුණා. අද මිනිස්සුන්ට පරිගණක දැනුම තියෙනවා. මිනිස්සුන්ට අද ඕනෑ තරම් ඩිවයිසස් තියෙනවා. මේවා අද මිල ගණන් හරි අඩුයි. නේද? ඔය බලන්නකො ළමයි මොබයිල් ෆෝන් එහෙම අඩු කරලා තියෙන හැටි ඔය එක එක බ්‍රෑන්ඩ් වලින්. ඉතින් ඒ අඩුවීම තුලින් ළමයි අපිට ලොකු ආසියක් තියෙනවනේ. ඒ නිසා තොරතුරු සංවේදී තාක්ෂණයේ යුගයේ බලන්න කොහොමද අද තියෙන තත්ත්වය. අද නිකන් හොයලා බලන්න. අද ඕගොල්ලෝ අර උඩින් පාත් වෙච්ච අයනේ. එහෙම කිව්වට දැන් තරහ වෙන්න එපා. ඕගොල්ලෝ උඩින් පාත් වෙච්ච අය තමයි. මොකද ඕගොල්ලෝ මේ ලෝකෙට එන්නේ ළමයි තොරතුරු තාක්ෂණයේ දියුණු වෙච්ච කාලෙක. ඕගොල්ලෝ ඉපදෙන්නේ. සමහරට ඕගොල්ලෝ ඉපදුනේ ඊට කලින් මේ තොරතුරු තාක්ෂණයේ නිර්මාණය කිරීමට දායකත්වයක් සපයලාද දන්නෙත් නැහැ.
නේද? ඒ කියන්නේ ඕගොල්ලෝ ඉස්සර කාලේ හිටපු ඒ සයන්ටිස්ලා එහෙමත් වෙන්න පුළුවන් නේ. මේ තාක්ෂණය හොයන්න උදව් කරලා මැරෙනවා. මැරිලා ආයෙ ඉපදෙනවා. ආයෙ ඉපදුනහම ඕගොල්ලෝ ඉපදෙන්නේ තාක්ෂණයේ හොයාගත්ත වකවානුයි. ඉතින් ඕගොල්ලෝ මේක ඉතිහාසයේ හින්දා දන්නේ නැහැ. නේද? ඕගොල්ලෝ එනකොට එකපාරට ජංගම දුරකථන තිබුණා. ඕගොල්ලෝ මේ වගේ දේවල් දැක්කා. හැබැයි අපි ළමයි ඒකේ මුල ඉඳලම ආපු අය. අපි ඒ තාක්ෂණික පරිසරයන් තුනේම හිටියා. දැන් අනාගතෙත් තියෙනවා වර්තමානෙත් හිටියා. අතීතෙත් හිටියා. එනිසා ළමයි අපිට ඒක ගැන අවබෝධයක් තියෙනවා. නමුත් ඕගොල්ලෝ ලොකු අවබෝධයක් මේක ගැන නැහැ. එනිසා ඕගොල්ලෝ හොයලා බලන්න. දැන් අද මේ තියෙන තත්ත්වේ ලොකු දියුණු තත්ත්වයක් වගේ අපි දකිනවා. හැබැයි ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන් මොනවද මේ ටෙක්නොලොජි මේවා මදිනේ. ඕගොල්ලන්ට එහෙම හිතෙන්න පුළුවන් ළමයි. ඌවා ෆෝන්ද ඌවා කම්පියුටර්ද හැම අපිට නම් අම්මෝ මේව නම් කම්පියුටර් තමයි. මොකද අපි ඉස්සර වැඩ කරපු කම්පියුටර් එක ළමයි අපි දන්නවා. අපිට තිබ්බ මොබයිල් ෆෝන් එක අපි දන්නවා. මේ තියෙන මොබයිල් ෆෝන් සුපිරි. මේක කොහොමද මෙහෙම ආවේ? ඒ හින්දා ළමයි අද ඔන්න ඔය කියන தත්ත්වෙට අද ලෝකයේ පත් වෙලා තියෙනවා. ඊගව කැලල කියවමු. බොහෝ මිනිස් ක්‍රියාකාරකම් සඳහා තාක්ෂණික විසඳුම් මේ වන විටද ලබා දී ඇත. මිනිස් ක්‍රියාකාරකම් හැම දෙයකටම අද තාක්ෂණික විසඳුම් දීලා තියෙනවා. අද කෑම එකක් කන්න ඕන නම් Uber Eats ඕඩර් කරා කෑවා. හැම පැත්තෙම නෑ හොඳේ කොළඹ පැත්තේ විතරයි. එතකොට වාහනයක් ඕනි නම් ටැක්සියක් කෝල් කරා Uber එකක් හරි පිග්මි හරි මොකක් හරි එකක් එනවා. අද ඒ ක්‍රියාකාරකම් රෙදි ටික හොද ගන්න ඕන නම් ගෙදරට ඇවිල්ලා රෙදි ටික අරගෙන ගිහිල්ලා හොදලා ගෙනල්ලා දෙන සේවාවන් කොළඹ පැත්තේ තියෙනවා. හැම පැත්තෙම නෑ හොඳේ. රත්නපුර එහෙම අපි පැත්තේ නම් එහෙම නෑ. ලොන්ඩරියක් හොයාගන්න තියාවක් නෑ. නමුත් මම කියන්නේ මිනිස්සුන්ගේ එදිනදා ජීවිතේ ක්‍රියාකාරකම් අද ගොඩක් තාක්ෂණිකව විසඳුණා. කම්මැලි නම් මොනවද කරන්න ඕනි? අද ළමයි කසාදයක් කරගන්න ඕන නම් ඒකට ඩේටින් සයිට්ස් තියෙනවා. ඕනි තරම්. Tamanට කෙල්ලෙක් කොල්ලෙක් හොයාගන්න. නේද? මොනවද නැත්තේ? අද අපිට ගෙදෙට්ට ටැප් එකක් කරනකොට ටැප් එක හදන්න පයිප් බාස්ලා ඕනිම කෙනෙක්. අද අපිට ඉන්න අපේ ක්‍රියාකාරකම් ඕනිම දෙයකට තාක්ෂණික විසඳුම් තියෙනවා. ගෙදර අතු ගන්න කම්මැලි නම් ගෙදර අතු ගන්න රොබෝලා ඉන්නවා. වාඩු යන්න බැයි නම් වාඩු උවිලා දෙන කට්ටිය ඉන්නවා. මොනවද අද කරන්න බැරි වාට? එමගින් දෛනිකව මිනිසුන් මුහුණ දෙන ජීවන ගැටලු සඳහා තොරතුරු හා sannivedana තාක්ෂණය ඵලදායී ලෙස විසඳුම් ලබා දීමට යොදා ගන්නු ලබනවා. තොරතුරු හා sannivedana තාක්ෂණය යොදා නොගන්නා කෙනෙකු හෝ ස්ථානයක් නොමැති තරමට වර්තමානයේ ව්‍යාප්ත වෙලා තියෙනවලු. පැහැදිලිද දැන්? තොරතුරු තාක්ෂණය පාවිච්චි කරන කෙනෙක් නොමැති තරම්ලු. අද වර්තමානයේ තොරතුරු තාක්ෂණය භාවිතා කරන්න නැති කෙනෙක් පුළුවන් නම් හොයලා කියන්න. ළමයි අර කොහෙද අපේ වැද්දෝ ඉන්නේ? මට මතකත් නෑ දැන්. එහෙත් තියෙනවනේ ෆෝන් එකක් එයාට. එයාත් ඔය පිටරට එහෙම යන්නේ. නේද? ගම්පොජ්ජේට මංගච්ඡන්නත් එයාටත් ෆෝන් එකක් තියෙනවා. හරි. ඔව් මම රත්නපුරේ. කවුද කරන්නේද? මෙන්න මේක පොඩ්ඩක් ගන්නකො. අන්න හරි දබානි. ඒතකොට දබානියටත් ළමයි අද ෆෝන් එකක් තියෙනවා. ඒතර වැද්දන්ටත් ෆෝන් තියෙනවා නම් කම්පියුටර් තියෙනවා නම් තාක්ෂණය තියෙනවා නම් අපිට ඒව නෑ කියන්නේ ළමයි අපි ඊට වඩා වැද්දෝ. කරන්න දෙයක් නෑනේ. ඉතින් ලෝක යන පැත්තට යන්න එපා. ඒවට ප්‍රතිපත්තියක් හදා ගන්නවද ඔයා මෙහෙම? මම ඔය ඩිවයිසස් වලින් ඈත් වෙනවා අප්පා. ඔය ජීවිතේ විනාශ කරගන්න බෑ මට. මම ඔය ෆෝන් කම්පියුටර් වලින් අයින් වෙනවා. අයින් වෙලා මගේ ජීවිතේම සුන්දර කරගන්නවා. එහෙම පුළුවන් ඉතින් ප්‍රතිපත්තියක් හදාගන්න. ඒ ඉන්න පුළුවන්ද ළමයි? ෆෝන් එකක්වත් අතේ නැතුව ඔයා දන්න මේ ළමයි මේ අඩු ගානේ නේද? ලොක්ඩවුන් වත් රට ලොක්ඩවුන් වත් ඔය ටීවී අනම්මනම් ඔක්කොම ඉංගලා වනගත වෙනවා. යකෝ ඉතින් ඔය වනයේට භූමිකම්පාවක්ද නැත්නම් උල්කාපාතයක් කඩා වැටෙනවද කියලාවත් ඔයා දන්නේ නැහැ. හරිද? ඒ ඔයා දන්නේ නැහැ. ඒතකොට ඔයාලා මෙහෙම කියන්න පුළුවන්. කමක් නැහැ ඉතින් මං කොයි වෙලේ මැරිලායිද? එහෙම කමක් නැහැ ඉතින්. එහෙම ආසාවක් තියෙනවා නම් ඔයාට ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් මම කියන්නේ ළමයි අපිට මේ තොරතුරු තාක්ෂණය කියන දේෙන් ඈත් වෙලා ජීවත් වෙන්න බෑ. ඒක කවද කොහොම වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා අපි දන්නවා මේ වර්තමාන ලෝකයේ ළමයි තොරතුරු තාක්ෂණය භාවිතා නොකරන පුද්ගලයෙකු නැති තරම්. right. ඊගාවට මෙතන තොරතුරු තාක්ෂණය වැදගත් වන්නේ ඇයි? හැබැයි වැදගත් වන්නේ ඇයි කියලා මේ ටික ඔක්කොම මෙතෙන්ට වෙනකම්ම කරන්න ඕනේ. මෙන්න මෙතෙන්ට වෙනකම්. ඊට පස්සේ තමයි WW කියලා ඉන්ටර්නෙට් පටන් ගන්න. අපි ළමයි ලැබෙන සති ඉන්ටර්නෙට් පටන් ගන්නවා. පරිගණක ජාල සහ අන්තර්ජාලයේ බිහිවීම. ඔය ක්ලවුඩ් කම්පියුටිං. හරි. එතකොට එහෙම ගිහිල්ලා
අපේ ටියුට් එක ඉවර වෙනවා නේද? අද 28 4 වෙනිදා වෙනකොට ටියුට් එක ඉවරයි. එතකොට රට අරින්නේ 7. දැන් අපිට අලුත් ටියුට් එක ගහන්න විදිහක් නැහැ ළමයි මේ ඔක්කොම ප්‍රෙස් වහලා. 11 වෙනිදා පන්තියේවත් ටියුට් එක ගන්න පුළුවන් ක්‍රමයක් මම නිර්මාණය කරන්නම්. මොකක් හරි. දැනට ඉතින් අපිට 4 වෙනිදාත් පන්තිය කරන්න පුළුවන් මේ ටියුට් එකෙන්. හරි. එහෙනම් ළමයි මම මෙතනින් නතර කරනවා. ඕනකට ඩා උගන්නන්න යන්න හොඳ නැහැ. හරි. මෙතෙන්ට වෙනකන් කරලා තියෙන ටික හොඳට බලා ගන්න. ඔයගොල්ලෝ ස්ටඩි කරන්න. අර data centers වලින් homework එකක් දුන්නා. ඒ data centers homework එක කරන්න. දැන්ට